බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යන විදිහයි. අවුරුදු ගණනාවක් පුරාවට බුදුරජාණන් වහන්සේ දුර්ගේශ්වරීහි පරිේශණය කළේ මේ ජීවිතයේදීම තවදුරටත් භවයකට වැටෙන්නේ නැතුව මේ දුක හමාර කරගන්න විදිහයි. ඒ දුක හමාර කරගන්න ශ්‍රාවකයෙකුට භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතයේදීම අවබෝධය කරා යන විදිය අපට පැහැදිලි කරා. ඒකට අදාළ වටපිටාව ගැනත් අපට පැහැදිලි කළා. ඒ தত্ত্বය හදා ගන්නවා නම් ඒ தত্ত্বය හදාගන්න ශ්‍රාවකයෙක්ගේ චර්යා ලක්ෂණ ගැනත් අපට පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මොනවද යා වටපිටාව හැටියට සකස් කරගන්න ඕන කියලා. දැන් ඔය අපට තේරෙනවා දසුත්තර වගේ සූත්‍රවල කෙලින්ම ඒ පුද්ගලයාට පහසු වෙන විදියට නිවන කරාම යන ශ්‍රාවකෙක් වටපිටාව හදා ගන්න ඕන විදිහ ගැන තමයි දේශනාවේ තියෙන්නේ. ඉතින් බොහෝ දහම් කාරණා තියෙනවා. දැන් මුලින්ම උපකාරය කොහොමද හදාගන්නේ? දැන් නිවන කරා යනවා නම් එකපාරම හිත නිවනටපත් කරගන්න බෑනේ පින්වත්නි. එකපාරම ජීවිතේ විදර්ශනාව පැත්තට අපේ අවධානය යොමු කරගන්න බෑ. එකපාරම සම්මා සමාධිය තුලින් සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. සම්මා දිට්ඨිය තුලින් සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරන්න සම්මා සමාධිය තුලින් සම්මා වායාමයේ තුලින් උපකාරාර්ථය හදාගෙන සම්මා සතිය තුල Tamanගේ හිත පරිස්සම් කරගෙන ඉදිරියට යන ශ්‍රාවකෙක් නිරන්තරයෙන්ම ශක්තිමත් විය යුතු ධර්ම කොටාසයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා. උපකාරාර්ථය හදාගන්න ඕන විදිය. මොකෙන්ද උපකාරාර්ථය හදාගන්නේ? සතිච සම්පජඤ්ඤච. සති සම්පජඤ්ඤෙන් උපකාරය හදාගන්නවා. හොඳට සිහි නුවණ හදාගන්නවා. මෙතන සති සම්පජඤ්ඤය කියන්නේ සම්මා සතිය නෙමෙයි. සම්මා සතිය කියන්නේ වෙන එකක්. සති සම්පජඤ්ඤය කියන්නේ තව එකක්. එතකොට මේ බහුකාරා වශයෙන් උපකාරා වශයෙන් උපකාරාර්ථයෙන් වැදගත් වෙන කාරණේ තමයි සති සම්පජඤ්ඤය. හැම වෙලාවකම සිහිය පවත්ව ගන්නවා. දැන් ගොඩාක් දෙනෙකුට භාවනා කළත් භාවනා වලින් ප්‍රතිඵල නැති ගොඩක් දෙනෙකුට හේතුව තමයි ඒගොල්ලන්ගේ සති සම්පජඤ්ඤය නැහැ. ඒතර සති සම්පජඤ්ඤයෙන් වාසය කරලා යම් කෙනෙක් භාවනාවෙන් වාඩි වුණොත් ඒ භාවනාවෙන් වාඩි වෙන පුද්ගලයාට අවබෝධය කරා ඊටාම ඉක්මනින් අර ඉලක්කේ කරා යන්න පුළුවන්. උදාහරණයක් විදිහට භාවනා කරන්න කලින් පැය භාගයක් විතර යම් කෙනෙක් සිහිය පැවැත්වුවොත් සිහි නුවණ පැවැත්වුවොත් ඒ පැය භාගයක් අමාරක් සිහි නුවණ පවත්වන කෙනාට අර සම්මා සතිය දියුණු කරගන්න උපකාරයක්. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහි නුවණ පවත්වනවා. යනකොට එනකොට අඳිනකොට පළඳිනකොට කනකොට බොනකොට බොහොම සිහි නුවණ පවත්වනවා. නමුත් ගිහියෙකුට මේ පැය 24ෙම පින්වත්නි සිහි නුවණ පවත්ව ගන්න බෑ. ගිහියෙකුට ගිහියෙක්ගේ ජීවිතයේ සති සම්පජඤ්ඤය කියන්නේ බොහොම පොඩිවෙන් හදා ගන්න පුළුවන් දෙයක් මුලින්. පැය 24ෙම එක දිගට සිහි නුවණ පවත්වන්න බෑ. හැබැයි භාවනාවකින් ප්‍රතිඵල ගන්න හිතාගෙන ඉන්නවා නම් භාවනාවක් තුලින් ඒ බඳු අත්දැකීමක් කරා යන්න හිතාගෙන ඉන්නවා නම්
ඒ හිතාගෙන ඉන්න ශ්‍රාවකයා විසින් කාලාන්තරයක් සති සම්පජඤ්ඤේ පුහුණු කරන්න ඕන. ඒ වගේම අඩුම පැය භාගයකටවත් කලින් සිහි නුවණ පවත්වන එක වැදගත්. ඒ කියන්නේ සති සම්පජඤ්ඤේ තියාගන්න එක වැදගත්. අපි හිතමු උදේ 5:00 විතර භාවනා කරනවා කියලා. එක්ක ගෙදර එහෙම ඇවිල්ලා සමහර අය නිදා ගන්න කිට්ටු වෙලා ටිකක් භාවනා කරන්න පුළුවන්. එයාට අදාළ විදියට එහෙම සැලැස්මක් හදාගෙන ඉන්නවා කියලා අපි හිතමු. දැන් අපි හිතමු 10ට භාවනා කරනවා. එතකොට එයාට පුළුවන් පැය භාගයක් විතර සති සම්පජඤ්ඤේ හදාගන්න. ඒක තමයි බොහෝ උපකාර කරන ධර්මයේ නිවනට. පැය භාගයක් විතර සිහි නුවණ පවත්වනවා. පැය භාගයක් විතර සිහි නුවණින්ම වාසය කරනවා. ඒතර සිහි නුවණින් වාසය කරනවා කියන්නේ යා වැසිකිලි කැසිකිලි කරත් බොහෝම සිහියෙන් අසම්මෝහ සම්පජඤ්ඤයකින් කටයුතු කරනවා. විසිරෙන්න නොදී හැම අත්දැකීමක්ම ආගන්තුක වශයෙන් දැකීමින් ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤයෙන් වාසය කරනවා. හැම අත්දැකීමක් තුළම ආගන්තුක වෙනවා. හැම වෙලාවකම සිහිය පවත්වනවා. කෑමක් කෑවත් වතුර ටිකක් බිව්වත් ඇවිද්දත් වාඩි වුණත් ඒ හැම වෙලාවකම සිහිය පවත්වලා පැය භාගයක් විතර සිහිය පවත්වලා භාවනාවෙන් වාඩි වෙන්න වෙනදට වඩා විශාල ප්‍රයෝජනයක් විශාල උපකාරයක් ඔබට තියේවි. ඒක තමයි පින්වත්නි අපිට බොහෝ කොට උපකාර වන ධර්මය. Tamanගේ හිත නිවනට පත් කරගන්න අදහස තියෙන ශ්‍රාවකෙක් නම් නිවන ගැන අදහසක් තියෙන ශ්‍රාවකෙක් නම් ඒ ශ්‍රාවකයාට මේ සති සම්පජඤ්ඤය කියන එක බොහොම වැදගත් දෙයක්. ඊළඟට ඒ සති සම්පජඤ්ඤය තුල පිහිටා තමයි පින්වත්නි භාවේ තබ්බ වශයෙන් භාවේ තබ්බ කියන්නේ වැඩිමක් වශයෙන් වැඩි යුතු වන්නේ. මොකද්ද වඩන්න ඕන? සමත විපස්සනා. මෙතන සමතේ කියන්නේ ධ්‍යානවලට, විපස්සනාව කියන්නේ මඟඵලවලට. ඉතින් බොහොම කොච්චර පැහැදිලිද බලන්න. ඒකට සමත වශයෙන් යා දියුණු කරනවා ධ්‍යාන. ඊට පස්සේ විපස්සනා වශයෙන් මඟඵල ලබන්න අපිට පුළුවන් අර සප්තානුපස්සනාව පාවිච්චි කරන්න නේ. එතකොට සමතේනුත් අනුග්‍රහය හදා ගන්න ඕන, විපස්සනාව පැත්තෙනුත් අනුග්‍රහය හදා ගන්න ඕන. දැන් මෙතන සමතය කියලා කියන්නේ බොහොම වැදගත් දෙයක්. සමතය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුලින්ම මතුවෙච්ච එකක් නෙමෙයි මේක. මේක ಭಾರತයේ භාවනාව සම්බන්ධ හැදෑරීමක් තිබ්බ ගුරුකුල අතර තිබුණු දෙයක්. එහෙම නැතු බුදුරජාණන් වහන්සේ හොයාගත් එකක් නෙමෙයි. එතකොට මේ භාවයේ තබ්බ වශයෙන් සමතේ උදව් වෙන්නේ විපස්සනා කරන්න. නමුත් විපස්සනාව කියන එක ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. මේ පංචස්කන්ධ ලෝකය විදර්ශනා කරනවා කියලා අපි කතා කරන්නේ. පංචස්කන්ධ ලෝකේ විදර්ශනා කිරීම සම්බන්ධ ලෝකේ කතා බහක් නැහැ. ලෝකේ කතා බහ තියෙන්නේ ලෝකේ භාවනාව සම්බන්ධ වඩා උනන්දු ආගමික සංස්ථාවන් පවා උනන්දු වෙලා තියෙන්නේ සමතේ පැත්තටයි. විදර්ශනා පැත්තට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා කතමේ දේ ධම්මා භාවේ තබ්බා භාවේ තබ්බ භාවේ තබ්බ වශයෙන් උපකාරාර්ථයෙන් වැදගත් වෙන්නේ සමතෝච විපස්සනාච. සමතයයි විපස්සනාවයි වඩනවා. හැබැයි උපකාරාර්ථයෙන් අනුග්‍රහය හදාගෙන. මොකෙන්ද උපකාරාර්ථය හදාගන්නේ? සතිච සම්පජඤ්ඤේච සති සම්පජඤ්ඤේ. එතකොට සමතය අවශ්‍යමද විපස්සනාවට කියලා කෙනෙක් අහන්නත් පුළුවන්. දැන් මේ දෙක නම් භාවිතා කරන්න ඕන. සමතේ නැතුව විපස්සනා කරන්න බැරිද? ඇත්තටම සමාධිය නැතුව විදර්ශනාව පැත්තට හිත යොමු කරගන්න බෑ. ප්‍රායෝගිකව ප්‍රතිඵල හදා ගන්නවා නම් සමතෙන් අනුග්‍රහය හදා ගන්න ඕන. සමතෙන් අනුග්‍රහය හදා ගන්නවා කියන්නේ අඩුම පින්වත්නි
සමතානුග්‍රහිතාච කියලා කියන්නේ උපකාරයක් තියෙන්න ඕන, උදව්වක් තියෙන්න ඕන එයාගේ ජීවිතය තුළ ඒකාන්ත වශයෙන්ම ධ්‍යානයක් තුලින් කෙනෙක් කියන්න පුළුවන් ධ්‍යාන උපදව ගන්න බෑ. දැන් භාවනා කරනවා බොහොම කාලයක්, ගොඩ කාලයක ඉඳලා භාවනා කරනවා, නමුත් ධ්‍යානයක් නෑ. මට එහෙම කියලා තියෙනවා. සමහර අවුරුදු 20 25 භාවනා කරන සමහර මිනිස්සු මට කියලා තියෙනවා, හාඳුරනේ ගොඩාක් කාලයක්, අවුරුද්දක් දෙකක් නෙමෙයි, අවුරුදු මම දැන් 15ක් 20ක් භාවනා කරනවා, තවමත් මේ අපිට ඔය හිතේ සමාහිත බවක් නම් තියෙනවා, නමුත් පළවෙනි ධ්‍යානෙවත් නැහැ කියලා. ඒකට හේතුව තමයි ධ්‍යානයට අදිෂ්ඨාන කරන්න ඕන. යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් තමයි සමතේ කියන එකෙන් කතා කරන්නේ. හැබැයි පළවෙනි ධ්‍යානෙ නැහැ කියලා යට විදර්ශනා කරන්න බැරි නෑ. පළවෙනි ධ්‍යානයට කිට්ටු වෙච්ච ආධ්‍යාත්මික ස්වභාවයක් හරි හදා ගන්න ඕන. මොකද්ද පළවෙනි ධ්‍යානයට කිට්ටු වෙච්ච ආධ්‍යාත්මික ස්වභාවය? කිට්ටු වෙච්ච ආධ්‍යාත්මික ස්වභාවය තමයි අපි ඒකට කියන්නේ උපචාර සමාධිය කියලා. ධ්‍යානෙ ලැබලා නැහැ, නමුත් ධ්‍යානෙට කිට්ටු වෙච්ච ස්වභාවයක් තියෙනවා. ධ්‍යානෙට කිට්ටු වෙච්ච මානසික තත්ත්වයක් තියෙනවා. ඒ බඳු තත්ත්වයක් හෝ හදා ගන්න ඕන. ඊට පස්සේ එයාට පළවෙනි ධ්‍යානෙන් වාසය කරන්න නම් එයා අදිෂ්ඨාන කරන්න ඕන, මට විනාඩි 15ක් 20ක් පළවෙනි ධ්‍යානෙන් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා භාවනා කරන්න ඕන. එතකොට පළවෙනි ධ්‍යානෙන් ඉන්න අදිෂ්ඨාන කරලා භාවනා කරන්න කලින් එයා ධ්‍යාන ලක්ෂණ දැනගන්න ඕන. පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ දැනගන්න ඕන. දැන් මොනවද පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ? විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිතයි පඨම ධ්‍යානය. විතර්ක කියන්නේ මෙයයි, විචාර කියන්නේ මෙයයි, ප්‍රීතිය කියන්නේ මෙයයි, සුඛය කියන්නේ කයට දැනෙන එකක්. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන්නේ අරමුණයි හිතයි වෙන් කරගන්න බෑ. හිත පළවෙනියෙන් උපදිනවද, අරමුණ පළවෙනියෙන් උපදිනවද, මොකක්වත් හිතා ගන්න බෑ. එතනම හිතත් සමගම අරමුණත් උපදිනවා. ඒ වගේම හිතත් සමග අරමුණත් නිරුද්ධ වී යනවා. එකටම බද්ධ වෙලා, එකටම සම්බන්ධ වෙලා, එකටම ගැළපීලා යන ධර්ම දෙකක් නේද කියලා දකින්ද මේ ධ්‍යාන අංග දැනගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි හිතමු පළවෙනියෙන් විතර්කයේ මට විනාඩි 15ක් ඉඳ ලැබේවා කියලා ආනාපාන සතිය තුලම අදිෂ්ඨාන කරනවා. ආනාපාන සතිය නම් වඩන්නේ නෙමෙයි නැතුව නෙමෙයි ඕනෑම භාවනාවක් තුල. නමුත් ඊට පස්සේ ආනාපාන සතිය තුලම හිත පිහිටවාගෙන ඉන්නවා. එතකොට එයාගේ හිත විතර්කයට සමවදිනවා විනාඩි 15ක් විතර. ඊපස්සේ විචාර කියලා කියන්නේ අරමුණ හිත පුරාම පැතිරිච්ච ගතියක් තියෙනවා. දැන් භාවනා කරනකොට ආස්වාස ප්‍රාස්වාසයේ හිත පුරාම පැතිරිලා, හිත පුරාම විහිදිලා පැතිරිලා පවතිනවා. ඒතකොට විහිදිලා පැතිරිලා පවතිනකොට එයා අදිෂ්ඨාන කරනවා මට විචාර සුවයෙන් පළවෙනි ධ්‍යානයේ විචාරයෙන් මට මෙපමණ කාලයක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ විදියට අදිෂ්ඨාන කළාට පස්සේ යාට ඒ තාක් කාලයක් ਵਿਚාරයෙන් ඉඳ පුළුවන්. විචාර සුවයෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා මට විතක්ක ਵਿਚාර දෙකම අත්දකිමින් තවත් විනාඩි 10ක් 15ක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. නමුත් ආනාපාන සතිය අරමුණේමයි වාසය කරන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ දිහාමයි බලාගෙන ඉන්නේ. එතකොට ඔන්න ඒ වෙලාවට පින්වත්නි විතක්ක ਵਿਚාර දෙකම අත්දැකීමින් වාසය කරන්න ඕන. ඔය විදිහට ලස්සන පටිපාටියක් ඒකට තියෙනවා. එහෙම නැතුව ඒවා දන්නේ නැතුව පළවෙනි ධ්‍යානය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව මට පළවෙනි ධ්‍යානෙ නම් නෑ කිව්වට වැඩක් නෑ. ඊළඟට පින්වත්නි පරිඤ්ඤය වශයෙන් කියන්නේ පරිඤ්ඤය වශයෙන් දැන් සම්පූර්ණයෙන්ම සමත විපස්සනා වඩනකොට
භාවයේ තබ්බ වශයෙන් පරිඤ්ඤය වශයෙන් යා පිළිසිඳ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොනවද? අර සමත විපස්සනාව පාවිච්චි කරන්නේ යම් දෙයක් පිළිසිඳ දැනගන්න. මොකක්ද පිළිසිඳ දැනගන්න ඕන? ලෝකය ගැන, පෘථුවිය ගැන, ග්‍රහතාරකා ගැන ඒවා නෙමෙයි. මේ විහාරාංග ගැන, පුද පූජා ගැන, වත්පිළිවෙත් ගැන ඒවා නෙමෙයි. අපි කතා කරන්නේ නිවන ගැන. ඒක මතක තියාගන්න. ඒක අමතක කරන්න එපා. පිළිසිඳ දැනගන්න ඕන දේවල් ටික තමයි නාමංච රූපංච. අන්න සමත විපස්සනාව පාවිච්චි කරන්නේ නාම රූප ධර්මයන් පිළිසිඳ දැනගන්නයි. ඒ නිසා තමයි විදර්ශනා කරන්න ප්‍රථමයෙන් යාට උපදින්නේ. මොකද්ද? එයාට උපදින්නේ මොකද්ද? එයාට උපදින්නේ නාම රූප පරිච්ඡේදක ඥානෙ. නාම රූප පරිච්ඡේදක ඥානෙ. તો නාම රූප පරිච්ඡේදක ඥානෙ කියන්නේ මොකද්ද? නාමයයි රූපයයි වෙන වෙනම හඳුනා ගන්න නුවණ ඥානෙ. නාම රූප පරිච්ඡේදක ඥානෙ කියන්නේ මොකද්ද? නාමය මෙයයි රූපය මෙයයි කියලා හඳුන ගන්න නුවණ. විදර්ශනා ඥානවල පළවෙනියෙන් හදාගන්න ඕන එක. නාමය කියන්නේ මෙහෙම එකක්, රූපය කියන්නේ මෙහෙම එකක්. පංචස්කන්ධේම බෙදනවා නාම රූප වලට. රූපය කියන්නේ රූපයට, වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාමයට. මේ හැම අත්දැකීමක් තුළම නාම රූප ධර්ම ටිකක් හට ගන්නවා, නිරුද්ධ වෙනවා විනා වෙන මොකක්වත් මෙතන නැහැ. වෙන කිසිම දෙයක් මෙතන නැහැ කියලා යා දැනගන්නවා. එතකොට මේ හැම අත්දැකීමක් තුළම යා නාම රූප වෙන් කරලා දැනගන්න නුවණක් හදා ගන්නවා. දැන් මේ හැම අත්දැකීමක් තුළම නාමය සහ රූපය වෙන වෙනම අඳුන ගන්න ඕන. දැන් මේ බණ ඇහෙන වෙලාවෙත් ඔබ තුල නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා හැර බණ අහන කෙනෙක් හෝ බණ කියන කෙනෙක් ඉන්නවා කියලා දකින්න එපා. ගැඹුරින් මේක මේ වෙලාව පවා මේ බණ ටික ඇහෙන යාමේ පවා යම් කෙනෙකුට විදර්ශනා කරගන්න උවමනා නම් ඒ විදර්ශනා කරන ශ්‍රාවකයා විසින් නාම රූප වෙන වෙනම හඳුනා ගන්න නුවණක් ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ නුවණ ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. දැන් මේ බණ ඇහෙන වෙලාවේ පවා මේ බණ ඇහෙන කන අයිති රූපයට, ශබ්දය අයිති රූපයට, කනයි ශබ්දයයි දෙකම අයිති රූපයට, ඇහැයි රූපයයි දෙකම අයිති රූපයට. එතකොට දැන් මේ වෙලාවේ ඔබට මාව පේනවනේ ගෙදර ඉන්නකොට. ඔබට මාව පේනවා නම් ඒ පේන ඇස අයිතිත් රූපයට, මේ පේන රූපය අයිතිත් රූපයට. ඉතින් මේ දෙකම රූපනේ. ඔන්න ඔය ටික තමයි රූප. නාමය කියන්නේ මාව ඇස සම්බන්ධ රූපය සම්බන්ධ වෙලා ඔබ අත්දකින්න දේ දැනගන්න මට්ටම තියෙන්නේ. ඒකයිති නාමයට. ඒ දැනගන්න හිතයිති නාමයට. කනයිති රූපයට, ශබ්දයයිති රූපයට, කනයි ශබ්දයයි දෙක දැනගන්න හිතයිති නාමයට. අන්න ඒ විදිහට සෑම අත්දැකීමක් තුළම නාම රූප සමவாயක් තියෙනවා. සෑම අත්දැකීමක් තුළම නාම රූප සමவாயක් තියෙන. ඊට වඩා වෙන මොකක්වත් නැහැ පින්වත්නි. ඊට වඩා කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. නාම රූප සමவாயක් තියෙන්නේ. එතකොට මේ විදිහට නාමය මෙයයි රූපය මෙයයි කියලා වෙන වෙනම දැනගන්න නුවණක් හදා ගන්නවා. ඒක තමයි පිළිසිඳ දැනගන්න ඕන දේ. පිළිසිඳ දැනගන්න ඕන දේ. ඒක දැනගන්නකොට එයා තුළ දුරු කළ යුතු දෙයක් මතුවෙනවා. මොකද්ද? දුරු කරන එකට අපි ධර්මී කියන්නේ පහතබ්බා කියලා. දුරු කරන්න ඕන මොකද්ද? අවිජ්ජාච භව තණ්හාච. අවිද්‍යාවයි භව තණ්හාවයි දෙකයි දුරු කරන්න ඕන.
මේ ලෝකයේ අවිද්‍යා සහගතව අපි අල්ලන්නේ මේ ලෝකේ හැම වෙලාවකම ප්‍රපංචකරණයකින් අල්ලන්නේ. කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ලෝකේ හැමදාමත් අල්ලන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්නේ අපි තුල පවතින අවිද්‍යාව නිසා. මොකක් නිසාද? අවිද්‍යාව නිසා. මේ ලෝකේ දුක ගැනත් දුක ඇති වෙන විදිය ගැනත් දුක නිරුද්ධ කළ යුතු විදිය ගැනත් ඒකට අදාළ ප්‍රතිපදාවක් කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නිසා තමයි හැම වෙලාවකම මේ ලෝකේ මම වශයෙන් මේ ලෝකය මගේ වශයෙන් මේ ලෝකේ මගේ ආත්මයේ වශයෙන් අපි අල්ලන්නේ. එතකොට අර නාම රූප පිළිබඳ පිළිසිඳ දැනගනිමින් ඒ ශ්‍රාවකයා විසින් ඒක පිළිසිඳ දැනගනිමින් ඒ ශ්‍රාවකයා විසින් සමත විපස්සනා වඩමින් පින්වත්නි පහතබ්බ වශයෙන් දුරු කළ යුතු වන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි. භව තණ්හාව තියෙන තාක්කල් පින්වත්නි ජාතියෙන් නිදහස් වීමක් නැහැ. භව තණ්හාව යම් තැනකද හෙවණැල්ල වගේ පිටිපස්සෙන් ජාති එල්ලිලා එනවා. මොකද භව තණ්හාව කියන්නේ හේතුව විදියටත් ඒ හේතුවෙන් උපන් ඵල ධර්මයේ විදියටත් ජාතිය පෙන්වන්නේ. ඒ පුද්ගලයාගේ පහළවීම, ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ ප්‍රතිලාභය බුදුරජාණන් වහන්සේ මේ විදියටයි අපට පෙන්වා වදාළේ. එතකොට මේ විදියට පහතබ්බ වශයෙන් දුරු කළ යුතු දේ වශයෙන් අවිද්‍යාවයි භව තණ්හාවයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ පෙන්නන කාරණේ මත වාසය කරන කෙනා දැනගන්න ඕන මම කොයි මොහොතේ පිරිහිලා යන්න පුළුවන්ද? ආනාභාගියා කියන්නේ පිරිහීම ඇති වෙන්නේ කොහොමද? පින්වත්නි පිරිහීම ඇති වෙන්නේ අකීකරු වුණොත්. මෙතන ඔය ධර්මයේ තියෙන දෝව චස්සතාච පාප මිත්තාච කියලා මේ දෝව තස්සේ කියන්නේ දෝව චස්සතාව කියලා කියන්නේ පින්වත්නි අකීකරුයි. අම්මට අකීකරුයි තාත්තට අකීකරුයි වගේ බොහෝම ලාමක අකීකරු කමන්නේ මේ තියෙන්නේ. ධර්මයේ තුල කීකරු නෑ. අර අපි කියනවනේ මේ පටිච්ච සමුප්පාද න්‍යාය බැන කීකරු වෙන්න කියලා. නමුත් එයා ඒකට කීකරු නෑ. දෘෂ්ටිය ඍජු නෑ අකීකරුයි. ඒ බඳු අකීකරු ශ්‍රාවකෙක් නම් ඒ අකීකරු භාවයේ පදනම් කරගෙන එයා තුල හානාභාගියා පිරිහීමක්මයි ඇති වෙන්නේ. පිරිහීමක්මයි ඇති වෙන්නේ. ඊළඟට පාප මිත්තාච අසත්පුරුෂයාගේ සේවනයේ නිසා ධර්මයේ පිරිහෙන්න පුළුවන්. ඔන්න ඔය ධර්මයක් වැඩක් නැහැ. හොද්දට විඳලා මේ ජීවිතේ ඉන්න ඕන. හොඳ සනීපෙට මේ සැප සම්පත් අපි විඳින්න ඕන. මේවා හොද්දට කාලා බීලා සනීපෙට අපේ ජීවිතේ අපි ගෙවලා දාන්න ඕන. එහෙම කියන අය නැද්ද? ඉන්නවා. ඒතර එහෙම කියලා නිරේට යන අය නැද්ද? ඉන්නවා. බලන්න යා සමහර ධර්මයේම ඉන්න කෙනෙක් පිරිහෙන්න පුළුවන්. ධර්මයේ ප්‍රතිලාභය හදා ගන්නම කුසලතාවයේ තියෙන කෙනෙක් පිරිහෙන්න පුළුවන්. ඔබ පිරිහෙන වෙලාව හිතා ගන්න බෑ පින්වත්නි. ඔබ පිරිහෙන විදිහ හිතා ගන්න බෑ. ඒ නිසා පිරිහෙන්න එපා. ඒ පිරීම හදන්නේ ධර්මයේ තුල අකීකරු භාවයත් පාප මිත්‍රයත් විසින්. ඒතර යා එතනින් එහෙමනම් යා තුල දියුණුව හැදෙන්නේ කොහොමද? විශේෂ භාගියා විශේෂ දියුණුවක් හැදෙන්නේ කොහොමද? සෝව චස්සතාච අතන කිව්වේ දෝව චස්සතාච සෝව තස්සචාතාච කල්යාණ මිත්තාච විශේෂ ගුණවල දියුණුවක් ඇති වෙනවා නම් සම්පූර්ණයෙන්ම කීකරුකම වැදගත්. ඒ කීකරු වෙච්ච භික්ෂුවට අමුතුවෙන් ධර්ම විනය බුදුරජාණන් වහන්සේ මතු කරන්න විතරයි ඕන. වෙහෙසක් නැහැ භාග්‍යතුන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී මතක් කරනවා
පින්වත් මහණෙනි මට මේ මුල් කාලයේ භික්ෂුව පාලනය කරන්න හරි පහසුයි කියනවා. මුල් කාලේ භික්ෂුව පාලනය කරන්න හරි පහසුවක් තිබ්බා කියනවා. ඇයි? මේ මතු කරන්න විතරයි ඕන කියනවා සත්‍යය. ධර්මයේ මතු කරනකොට ඒ ධර්මයේ තුල ඒ ශ්‍රාවකයා හික්මෙනවා කියනවා. ඒ කියන්නේ සත්‍ය මතු කරනකොට ඒ සත්‍ය තුල Tamanගේ ජීවිතේ ගලප ගන්න ඒ භික්ෂුවට ඒ ශ්‍රාවකයාට කුණන්දුවක් තිබ්බා. ඒක හරියට හොඳට හීලෑ වෙච්ච හොඳට দমনය වෙච්ච ආජානීය අස්සෙක්ගේ පිටේ මිනිසෙක් නැගලා ඒ ආජානීය අස්සයාගේ පිටේ නැගපු මිනිසයා මේ අස්සයා හොඳට කීකරුයි හික්මිලා ඉන්නේ. වම් පැත්තට යන්න කියලා කෙවිත ඔසවලා හෙවණැල්ල විතරයි පෙන්වන්න ඕන කියනවා. ගහන්න ඕනත් නැහැ. ලොම් වලට පහර දෙන්නත් ඕනේ නැහැ. ඇට වලට වදින්න පහර දෙන්න ඕනත් නැහැ. ඇට කටු වලටම දැනෙන්න පහර දෙන්න ඕනත් නැහැ. හෙවණැල්ල විතරයි කෙවිතෙන් පෙන්වන්න ඕනේ. මේ පැත්තට යනවා කියනවා. හේතුව තමයි පින්වත් මහණෙනි. ඒ අස්සයා හොඳට කීකරු වෙලා හික්මිලා ඉන්නේ කියනවා. අන්න ඒ නිසා පින්වත් මහණෙනි මුල් කාලේ භික්ෂුව හරිම කීකරුයි. ඒ නිසා මට හරි පහසුයි කියනවා. මහා අමාරු විඩාබර දෙයක් කරන්න නෑ කියනවා. සත්‍ය මතු කරන්න විතරයි ඕන. මතු කරනකොට ඒ සත්‍ය තුල අවනත වෙනවා. එතකොට එහෙම ගත කරන ජීවිතය තුල කතමේ දේ ධම්මා දුප්පටි විඥා. ඒ කියන්නේ පින්වත්නි දුකසේ අවබෝධ කරන්න ඕන දේ එයා අවබෝධ කරන තැනකට එයාගේ හිත හැදෙනවා. මොකද්ද අපි මේ දුකසේ අවබෝධ කරන්න ඕන දේ මොකද්ද? යෝච හේතු යෝච පච්චයෝ සත්තානං සංකිලේසාය යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධියා ඉමේ ද්වේ ධම්මා දුප්පටි විඥා. මහණෙනි දුකසේ අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ තමයි කෙලෙසීමට හේතු ප්‍රත්‍ය වෙච්ච ඒ කියන්නේ සත්‍යයේ කෙලෙසීම සම්පූර්ණයෙන්ම සත්‍යයේ පරාභවය පිරිහීමට හේතු ප්‍රත්‍ය සහ සත්‍යයේ පිරිසුදු බවට හේතු ප්‍රත්‍ය. එතකොට මෙන්න මේ පිරිසුදු වීම අපි අර කතා කරන්නේ සප්ත විසුද්ධිය කියලා. පිරිසුදු වෙන විදිය සීලයෙන් පිරිසුදු වෙනවා, හිත හදාගෙන පිරිසුදු වෙනවා, දෘෂ්ටියෙන් පිරිසුදු වෙනවා, සැකතෙන් දුරු කර ගනිමින් පිරිසුදු වෙනවා, මාර්ගයෙන් පිරිසුදු වෙනවා, ප්‍රතිපදාවෙන් පිරිසුදු වෙනවා. ඕවාසි විදර්ශනා ඥාන ඔක්කොම වැඩෙනවා. ඉතින් ওই පිරිසුදු වීමට හේතුප්‍රත්‍ය දැනගන්න ඕන. කෙලෙසීමට හේතුප්‍රත්‍යයක් දැනගන්න ඕන. මේ දෙක බොහොම අමාරුවෙන් දුකසේ අවබෝධ කරන්න ඕන. මේ කියන්නේ සංසාරය ගැනත් නිර්වාණය ගැනත් අවබෝධ කරගන්න ඕන කියලානේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් සංසාරය ගැනත් අවබෝධ කරගන්න. ඔව්. සංසාරය ගැන අවබෝධයක් නැති කෙනෙක් කොහොමද එයාගේ හිත නිවනටපත් කරගන්නේ? ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට සසර ගැනත් නිවන ගැනත් වෙන්වෙන් වශයෙන් මේ ශ්‍රාවකයාට අවබෝධයක් තියෙන්න ඕන. මොකද සංසාරය ගැන බුද්ධ දේශනාව තුලින් යා නුවණ හදාගෙන තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේම වදාරනවානේ අර උන්වහන්සේක දේශනාව කියන්නේ අර සත්සුරියුද්ගමන සූත්‍රයේදී මහණෙනි මේ පවතින සූර්යාගේ විකාශනයත් එක්ක දෙවෙනි ඉරක් පායනවා කියනවා. එතකොට මහණෙනි පොකුණු ඔක්කොම හිඳිලා යනවා කියනවා. ඒ ඔක්කොම හිඳිලා යනකොට පින්වත් මහණෙනි මේ ජනයාට පවතින්න බෑ කියනවා. සත්වයාට පවතින්න බෑ කියනවා. මේකෙන් තේරුම් ගන්න මහණෙනි සියලු සංස්කාරම අනිත්‍යයි කියලා. අප්‍රමාදීව ධර්මාවබෝධයට මුනන්දු වෙන්න ඕන කියලා මහණෙනි දැනගන්න කියනවා. ඊට පස්සේ කාලාන්තරයක් යනකොට මහණෙනි තුන්වෙනි ඉරකුත් ලෝකේ පහය වෙනවා කියනවා. එතකොට මිනිස්සු කවුරුත් මේකේ නෑ. විශාල ගංගා හිඳෙන්න පටන් ගන්නවා කියනවා. ඒවා හිඳීගෙන යනවා කියනවා. තුන්වෙනි ඉර පායනකොට එක ඉරක් පායලා දවල්ට ඉන්නකොට කොහොමද? ඉරවල් 3ක් පෑවුවම හිතා ගන්න එන.
විශාල ගංගා හිඳෙනවා කියනවා. මේ ලෝකේ විනාශ වෙන විදිය, මේ පෘථුවිය විනාශ වෙලා යන විදිය, මේක නිකන් පුරාවෘතයක් වගේ කියනකොට මිනිස්සු හිතන්නේ අපිව නලවන්න, සනසන්න, අපිව බය කරන්න කිව්වා කියලා. මොකද බටහිර ලෝකයකට මේ වගේ එකක් හිතා ගන්න බෑනේ. ඉතින් තුන්වෙනි ඉර පායනකොට විශාල ගංගා හිඳෙනවා කියනවා. මහණෙනි එකෙන් දැනගන්න කියනවා සියලු සංස්කාරම අනිත්‍යයි කියලා. අප්‍රමාදීව ධර්මාවබෝධ කරන එකමයි වටින්නේ කියලා දැනගන්න කියනවා. මහණෙනි ඔහොම කල්ප ගානක්, අවුරුදු දහස් ගානක් යනකොට පින්වත් මහණෙනි හතරවෙනි ඉරක් පායනවා. එතකොට අර විශාල ගංගාවලට හේතු වෙච්ච විශාල විල් තියෙනවා. අනෝතත්ත විල වගේ විශාල විල් තියෙනවා. ඔය සමහර රටවල් වල තියෙන විල් තියෙනවා. ඒවා හරියට මුහුද වගේ. බැලූ අතට විහිදිලා ඒවා විශාල විල්. ඒ වගේ විශාල විල් හිඳෙන්න පටන් ගන්නවා කියනවා. මහණෙනි මේකෙන් දැනගන්න කියනවා එක දෙයක්. මොකද්ද? සියලුම සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදී වෙන්න ඕන කියලා දැනගන්න කියනවා. මහණෙනි පස්වෙනි ඉරක් පායනවා. පස්වෙනි ඉර පායනකොට මුහුද හිඳෙන්න පටන් ගන්නවා කියනවා. ගොප්පැටය දක්වාම, ඒ කියන්නේ ගොප්පැටයක් පොඟව ගන්න බැරි තරමට මුහුද හිඳිලා යනවා කියනවා. එතකොට මේ විදියට හිඳීගෙන ගිහින් 6 වෙනි ඉර පායනවා කියනවා. එතකොට මේ විශ්වයේ වතුර නැහැ. දුම් දාන්න පටන් ගන්නවා කියනවා. හරියට ඔබ දැකලා ඇති ඔය මැටි වළඳක් රත් වෙනකොට දුම් දාන්නේ. වතුර නැතුව මැටි වළඳක් රත් වෙනකොට මේ මැටි වළඳින් දුම් දානවා. අන්න ඒ වගේ මේ මහ පොළොව රත් වෙලා දුම් දාන්න පටන් ගන්නවා. මහණෙනි එහෙමනම් දැනගන්න කියනවා සියලුම සංස්කාර අනිත්‍යයි කියනවා. ඊට පස්සේ ওই විදිහට දුම් දදා අවුරුදු දහස් ගාණක් යනවා. දැන් මෙහි කවුරුත් නැහැ. කාලයක් යනකොට පින්වත්නි 7 වෙනි ඉරකුත් පායනවා කියනවා. ඒ 7 වෙනි ඉර පායනකොට පෘථුවිය අලු දූවිලි වෙලා යනවා කියනවා. මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් හිතන්න බෑ කියනවා. දැන් සමහර අය මේ වගේ කතාවක් බුදුරජාණන් වහන්සේ මතක් කරනකොට හරි පුදුමයි. මොකද ලෝකේ සදාකාලිකයි කියලා හිතාගෙන හිටිය මිනිස්සු එදත් හිටියා. අදත් ඉන්නවනේ. එතන මේ විදියට 7 වෙනි ඉර පායනකොට මේක දුම් දාලා පුපුරලා යනවා කියනවා. මහණෙනි මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයාගන්න බෑ කියනවා. මෙහෙම එකක් තිබ්බද නැද්ද කියන කතාවක් හොයන්න බෑ කියනවා. එතකොට මේ සතුන් ආබස්සර නමින් ආලෝකයේ විහිදෙන සත්තු කොට්ටාසයක් බවට පත් වෙනවා කියනවා. ආලෝකයේ විහිදෙන මේ ආබස්සර කායික ඒක ලෝක ධර්මතාවයක් කියනවා. එතකොට මේ විදියට මහණෙනි මට ඔබට අවශ්‍ය නම් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන කාරණේ. මට ඔබට අවශ්‍ය නම් මේ පෘථුවිය ගිනිගෙන අලු වෙලා දැවෙන වෙලාව ඔබට කියන්න පුළුවන් කියනවා. මේ පෘථුවිය ගිනිගෙන දැවෙන වෙලාව මට ඔබට කියන්න පුළුවන් කියනවා. හැබැයි මහණෙනි මේ අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් බැඳුණු, අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉදිරියට යන සත්වයාගේ දුක කෙලවර වෙනවා කියලා එකක් මට ඒ බුදු ඇසට පේන්නේ නැහැ කියනවා. අන්න බලන්න සංසාරේ අවදානම. පොඩි අවදානමක්ද? නැහැ. අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ දුක කෙලවර වෙනවා කියලා එකක් මට පේන්නේ නැහැ කියනවා. එහෙම එකක් මට පේන්නේ නැහැ කියනවා. එහෙමනම් එකකින් අපි එකක් තේරුම් ගන්න ඕන. මේ සංසාරය ගැනත් අපිට නුවණක් තියෙන්න ඕන. සත්වයාගේ පිරිසිදු බව ගැනත් අපිට දුකසේ අවබෝධ කරගන්නම ඕන. ඊට පස්සේ එතන ඒ වාසය කරන ශ්‍රාවකයා විසින් උපදවා ගන්න ඕන දෙයක් තියෙනවා. දේ ඥානයක්. මොකද්ද? කයේ ඥානං අනුප්පාද ඥානං කියන එක.
ඉපදීම ක්ෂය වීමේ ඥානයත් අනුත්පාද ඥානයත්. එතකොට මේ ක්ෂය වීමේ ඥානෙ අනුපාද ඥානෙ උපදව ගත්තොත් ඒ උපදව ගත්ත කෙනාට පින්වත්නි විශේෂ නුවණකින් යමක් දැනගන්න ඕනද? ඒකට කියන්නේ අපි කියන්නේ අභිඤ්ඤය කියලා. විශේෂ නුවණකින් යමක් දැනගන්න ඕනද? ඒක යා දැනගන්න. මොනවද විශේෂ නුවණින් යා දැනගන්න ඕන? ධාතු දෙකක් ගැනයි. සංකතාච ධාතු අසංකතාච ධාතු විශේෂ නුවණින් යා දැනගන්න ඕන. සංකත ධාතු. මොකද්ද සංකත ධාතුව කියන්නේ? පංචස්කන්ධය. සංකත ධාතුව කියන්නේ මොකද්ද? පංචස්කන්ධය. මේක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. අසංකත ධාතුවත් අවබෝධ කරන්න. අසංකත ධාතුවත් මේ පරිඤ්ඤය වශයෙන් විශේෂ නුවණින් දැනගන්න ඕන. මොකද්ද අසංකත ධාතු කියන්නේ? අසංකත ධාතු කියන්නේ පංචස්කන්ධෙන් නිදහස් වීම නම් වූ නිර්වාණය. පංචස්කන්ධය කියන එක මේ සංකත ධාතුව. මේ වාගේ හට ගැනීමද, නැසීමද, වෙනසීමද, ආස්වාදයේද, ආදීනවේද, නිස්සරණයේද මෙන්න මේ විදියට පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් සංකත ධාතුව ගැන ඒ පුද්ගලයා විසින් විශේෂ නුවණකින් දැනගන්න ඕන. ඒතර ඒක විශේෂ නුවණකින් දැනගන්නකොට අසංකත ධාතු නිර්වාණය සම්බන්ධයේ ශ්‍රාවකයා අවබෝධ කරනවා. ඊට පස්සේ එතනදී තමයි පින්වත්නි සච්චිකාතබ්බා ප්‍රත්‍යක්ෂ කරන දෙයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරන දෙයක් තියෙනවා. මොකද්ද? ප්‍රත්‍යක්ෂ කරනවා විඥාච විමුක්තිච විද්‍යාවත් විමුක්තියත්. මෙතන විද්‍යාව කියලා කියන්නේ ත්‍රිවිද්‍යාව. විද්‍යාව. ඊට පස්සේ විද්‍යාව කියලා පොදු අදහසකින් ගත්තොත් එහෙම දුක පිළිබඳ ඥානය ප්‍රත්‍යක්ෂ කරනවා. සමුදය පිළිබඳ ඥානය ප්‍රත්‍යක්ෂ කරනවා. නිරෝධය පිළිබඳ ඥානය ප්‍රත්‍යක්ෂ කරනවා. මාර්ගය පිළිබඳ ඥානය ප්‍රත්‍යක්ෂ කරනවා. විඥාච විමුක්තිච විමුක්තිච කියන්නේ විමුක්තියගේ හිත මිදෙනවා. මොන වගේද හිත මිදෙන්නේ? පංචස්කන්ධ ලෝකේ මෙයාගේ හිත මිදෙනවා. මිදුනට පස්සේ මිදුනා කියලා නුවණක් එයාගේ හිතේ ඇති වෙනවා. ඒ නුවණ ඇති වුණාට පස්සේ ආ තවත් කරන්න ඕන දෙයක් නැහැ පින්වත්නි. කල යුතු දේ හමාරයි. මේක දැනගන්න තමයි සමාධිය පාවිච්චි කරන්නේ. එතකොට මේ පංචස්කන්ධ ලෝකයෙන් මිදෙන්න තමයි සමාධිය කියන එක පාවිච්චි කරන්නේ. වෙන මොකටවත් නෙමෙයි. සමාධිය. එතකොට මේ සමාධිය තුල සමාධියෙන් වාසය කරන කෙනා තමයි අර සංකත ධාතුව පිළිබඳ අවබෝධ කරන්නේ. පංචස්කන්ධයෙන් මිදෙන්නේ විඥාච විමුක්තියච. විමුක්තියට හිත පත් කරගන්නේ. ඒකනේ අපි අර ගාථාවේ මේ දේශනාවේ පාඨේ මතක් කරේ. සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි සමාධිය දියුණු කරගන්න සමාධිය ඇති භික්ෂුවයි ලෝකේ යථාර්ථය අවබෝධ කරන්නේ. වෙන කෙනෙකුට යථාර්ථය අවබෝධ කරන්න බෑ. කවර යථාර්ථයක්ද? කිංච යථා භූතං පජානාති. රූපස්ස සමුදයං චත්තංගමංච රූපේ හට ගැනීමයි නැසීමයි නිරුද්ධ වීමයි දැනගන්නවා. ඊට පස්සේ වේදනාය සමුදයං චත්තංගමංච වේදනාවේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැනගන්නවා. සංඥාය සමුදයං චත්තංගමංච සංඥාවේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැනගන්නවා. සංකාරාණං සමුදයං චත්තංගමංච සංස්කාරයන්ගේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැනගන්නවා. විඥානස්ස සමුදයං චත්තංගමංච විඥානයේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දැනගන්නවා. එතකොට මේක දැනගන්නකොට අපිට මේක දැනගන්න බැරි වෙච්ච නිසා තමයි අපිට මේ අසංකත ධාතුව පිළිබඳව අවබෝධ කරන්න බැරි වෙලා තියෙන්නේ. අපිට අසංකත ධාතුව පිළිබඳ අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ අපිට සමාධිය තුලින් මේ කාරණේ හරියට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. වෙන මොකුත් නිසා නෙමෙයි. සමාධිය තුලින් මෙයා දැනගන්නේ මෙන්න මේ කියන කාරණා ටිකයි. යථාභූත ඥානයයි. ඇත්තම කතාවයි ආයේ මේකෙන් දැනගන්නේ. ඊට පස්සේ සමාධිය තුල වාසය කරන කෙනා දැනගන්නවා කෝච බික්කවේ රූපස්ස සමුදයංච.
කෝච බික්කවේ මේ රූපස්ස සමුදයෝ. මොකද්ද රූපේ හට ගැනීම කියලා කියන්නේ? පින්වත්නි මොකද්ද රූපේ හට ගැනීම කියලා කියන්නේ? රූපේ හට ගැනීම යනු මොකද්ද? ඒක යා දැනගන්න ඕන. එතකොට සංකත ධාතුවයි අසංකත ධාතුවයි දැනගන්නවා කියන්නේ ඒකයි. පංචස්කන්ධයේ ඇතිවීම දැනගන්නවා, අසංකත ධාතු වෙච්ච නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. ඒ කියන්නේ පංචස්කන්ධයෙන් මිදෙනවා. සාක්ෂාත් කරන දේ තමයි විඥා විමුක්තිය. විමුක්තිය කියන්නේ මේ ලෝකයෙන් මිදෙන එක. ලෝකයෙන් කියන්නේ පංචස්කන්ධ ලෝකයෙන් මිදෙන එක. ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සාමාන්‍ය ලෝකයේ රූපය සතුටෙන් පිළිගන්නවා. අභිනන්දති අභිවදති. රූපය සතුටෙන් පිළි අරගෙන ඒ සතුටෙන් පිළි අරගෙන රූපයේ සම්බන්ධය කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති. ඊට පස්සේ ආ රූපයට බැහැගෙන ඉන්නවා මම කියලා. ඕක තමයි සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවය. රූපයට බැහැගෙන ඉන්නවා මම කියලා. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපයේම සතුටෙන් පිළි අරගෙන රූපයේම සතුටෙන් පිළි අරගෙන කතා කරමින් රූපයටම බැහැගෙන ඉන්න ජීවිතයක් නෙමෙයිද අපට තියෙන්නේ. එහෙම එකක්. මේකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. මම කියලා හිතන්නේ. මගේ ආත්මය. මේක තමයි සක්කාය දිට්ඨිය කියලා හිතන්නේ. රූපේ තුල ආත්මයක් තියෙනවා. ආත්මේ රූපවත්. රූපේ ආත්මයෙන් හැදිලා තියෙනවා. ආත්මයේ තුල රූපයක් තියෙනවා කිය මේ විදිහට දෙපැත්තට හිතනවා. ඊට පස්සේ යා ඒ දෙපැත්තට හිතන්න යාට හිතෙනවා ඇත්තටම මේ රූපේ මම තමයි. මේ රූපය මගේ තමයි. මේ රූපේ මගේ ආත්මය තමයි කියලා යා ඒක හරීම සතුටින් අභිනන්දනය කරනවා. අභිවදති. ඊට පස්සේ ඒක සතුටින් පිළි අරගෙන යා ඒක පිළි අරගත්ත විදිහට යා කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති. ඒකටම බැහැගෙන ඉන්නවා. රූපයට බැහැගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට බලන්න මේක ගැට ගැහෙන විදිහ හරි ලස්සනට කියනවා. සමාධිය ඇයි මොකටද සමාධිය කියන එක. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. හරි ලස්සනයි. ගැටලු නෑ. පුදුම තරම් පිළිවෙලට ප්‍රශ්නේ ලිහිනවා. තස්ස රූපං අභිනන්දතෝ මහණෙනි මේ විදිහට රූපේ සතුටින් පිළිගනිද්දී අභිවදතෝ අගය කරමින් කතා කරද්දී අජ්ජෝසාය තිට්ඨතෝ බැසගෙන ඉඳෙද්දී uppajjati නන්දි මහණෙනි නන්දියක් තව විදිහකින් කිව්වොත් අකුලල කිව්වොත් ආශ්‍රව උපදිනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන අභිධර්ම ක්‍රමයටත් අනුව ගත්තොත් ditthියාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයාගේ හිතේ උපදිනවා. ඇයි එහෙම උපදින්නේ? එයා රූපයට බැහැගෙනනේ පින්වත්නි, රූපේ පිළිඅරගෙනනේ සතුටෙන් මේ හටගෙන නිරුද්ධ වෙන රූපේ යා පිළිඅරගෙනනේ සතුටෙන්. ඒකට බැහැලානේ ඒක අභිවදති. ඊ රූපය සතුටින් පිළිඅරගෙන කතා කරනවානේ. මොන රූපේද? මේ තමන්ගේ රූපය, සතර මහා ධාතුකින් හැදිච්ච රූපය. ඒතකොට ඒක විතරක් සතුටින් පිළිගන්නවා නම් කමන්නේ. මේක උඩු දුවනකොට එළිය රූපත් සතුටින් පිළිගන්නවනේ. මගේ දරුවගේ රූපේ, මගේ අම්මගේ රූපේ, මගේ තාත්තගේ රූපේ, මගේ පවුලේ අයගේ රූපේ කිය එළිය දේවලුත් එයා සතුටින් පිළිගන්නවා. ඒවා පිළිගන්නවා. අගය කරමින් කතා කරනවා. බැහැගෙන ඉන්නවා. එහෙම බැහැගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා යා රූපේ නන්දි තදූපදානම් මහණෙනි. ඒ නන්දියම තමයි උපාදානය කියන්නේ. උපාදාන කියන්නේ වෙන එකක් නෙමෙයි එතකොට. ඒ බැහැගෙන ඉන්න එක, අභිවදනය කරන එක, සතුටෙන් පිළිගන්න එක, අගය කරමින් කතා කරනකොට ආශ්‍රව උපදිනවා. ඒකම තමයි
යා රූපේ නන්දි තදූපදානං මහණෙනි ඒ ආශ්‍රව තියෙනවා නම් ඒ ආශ්‍රව තියෙන එකම තමයි උපාදානය වෙන මොකක්වත් නෙමෙයි. ඒක තමයි උපාදානය. ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා තස්සුපාදාන පච්චයා භව මහණෙනි ඒ උපාදානයේ තියෙන තැනක භවය ඇති වෙනවා. භවය කියන්නේ පින්වත්නි ඒ උපාදානයේ පදනම් කරගෙන එයා සිතින් කයින් වචනින් කර්ම රැස් කරන්නේ නැද්ද? කර්ම රැස් කරනවා. නොඑක ආකාරයේ සංස්කාර ධර්මයන් ඒ හිතට ගලාගෙන එනවා. ගලාගෙන එනකොට භවපච්චයා ජාති තින් සංස්කාර හිතට ගලනකොට විපාක පිණිස කර්ම හැදෙනකොට හැදිච්ච තැන්වල ජාතිය පහළ වෙනවා. භවපච්චයා ජාති. මේක තමයි වේදනාවේ කතාවත්. මේක තමයි සංඥාවේ කතාවත්. මේක තමයි සංස්කාරයන්ගේ කතාවත්. මේක තමයි විඥානයේ කතාවත්. මේවා උපාදානයේ වෙච්ච තැනක ආශ්‍රව ඇති වෙනකොට නන්දියක් ඇති වෙනකොට එතනම උපාදානය ඒකමයි උපාදානය. උපාදානි වුණාම හිත බැඳෙනවා. ඒ බැඳිච්ච තැන්වල පින්වත්නි යාගේ හිතට සංස්කාර නොයේකුත් විදියට ගලනවා. යා සිතින් කයින් වචනින් කර්ම රැස් කරනවා. කර්ම රැස් කරා කියන්නේ යා සංසාරයට තව දුරටත් වැටෙනවද නැද්ද? වැටෙනවා. තව දුරටත් සංසාරයට වැටෙනවා. අයම් භික්කවේ රූපස්ස සමුදයෝ පින්වත් මහණෙනි මේක තමයි රූපේ හට ගැනීම. දැන් බලන්න කොච්චර පැහැදිලිද මේ කතාව. අපි මේ අතපොත ගගා හිටියට කෝච භික්කවේ රූපස්ස අත්තංගම මහණෙනි රූපේ නැතිවීම කියන්නේ මොකද්ද? අත්තංගමී කියන්නේ මොකද්ද? දැන් මේක නිරුද්ධ කරන විදියයි මේ ඊළඟට කියන්නේ. දැන් අර අපි ඉස්සල්ලා කියපු විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන විදියයි මේ කියන්නේ. සංකත ධාතුවත් අසංකත ධාතුවත් අවබෝධ කරගන්න විදියයි දුකසේ අවබෝධ කරන විදියයි මේ කියන්නේ. ඇති වෙන විදිය කිව්වා. එතකොට ඇති වුණේ හේතුඵල සහිතවයි. දෙවියෙක් හැදුවා නෙමෙයි. කෝච භික්කවේ රූපස්ස අත්තංගමෝ මහණෙනි රූපේ නැතිවීම කියන්නේ කුමක්ද? මහණෙනි රූපේ නැතිවීම කියන්නේ කුමක්ද? ඉද භික්කවේ භික්ඛු නාබිනන්දති නාබිවදති න අජ්ජෝසාය තිට්ඨති. මහණෙනි යම් වෙලාවක ඔන්න බලන්න රූපේ නැතිවීම නිරුද්ධ කරන අර මිදෙන විදිය. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන්න ඕන කිව්වනේ. ඒ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන විදිය. යම් වෙලාවක රූපය සතුටෙන් පිළිගන්නේ නැත්තම් නාබිනන්දති පිළිගන්නේ යා. ඇයි? රූපේ හටගෙන නිරුද්ධ වී යන දෙයක් විදියට එයා පිළිගන්නේ. රූපේ හටගෙන නිරුද්ධ වී යන දෙයක් විදියටයි පිළිගන්නේ. නාබි වදති. එයා රූපේ සතුටින් පිළි අරගෙන කතා කරන්නේ කතා කරන්න දෙයක් නැහෙනේ. නිරන්තරයෙන් වෙනසෙන රූපයක මොකද්ද පින්වත්නි සතුටින් පිළි අරගෙන කතා කරන්න තියෙන්නේ? මේ රූපය නිරන්තරයෙන්ම නැසිලා වෙනසිලා යන එකක් නම් මේකේ සතුටින් පිළි අරගෙන මොකද්ද කතා කරන්න තියෙන්නේ? මේ ටික ඔක්කොම බෙදුවොත් කොටස් ගානකට මේ රූපේ බෙදුවොත් දැන් බෙදා ඔය කායानुපස්සනා භාවනාවල මේ ඔක්කොම බෙදා කතා කරන්නේ වෙන මොකටද? මේ රූපේ හරයක් සාරයක් වටිනාකමක් නিত্য සුඛ ආත්ම වශයෙන් ග්‍රහණය කරගත යුතු සත්‍ය වශයෙන් අපි හිතාගෙන ඉන්න ලෝකයක් නෙමෙයි මේ රූපය කියලා තේරුම් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේක බෙදලා පෙන්නන්නේ. එතකොට නාබි වදති මේක බෙදා බලනකොට නාබි වදති. දැන් රූපේ සතුටෙන් පිළිගන්නේ නාබි වදති. අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ යා දැන් රූපෙට බැහැගෙන ඉන්නෙත් නෑ. ඇයි ඉතින් නිරන්තරයෙන් වෙනස් වෙලා යන එකක් නේ. බැහැගෙන ඉඳලා වැඩක් නෑනේ.
මොහොතක් ගානේ රූපය වෙනස් වෙවි යනවා. නාබිවදති. න අජ්ජෝසාය තිට්ඨති. බැහැගෙන ඉන්න දෙයක් නැහැ. ඉතින් බැහැගෙන ඉන්න දෙයක් තියෙන්න එපායයි බහින්න. හටගත්ත රූපේ එතනම නිරුද්ධ වෙලා යනවා නම් වාඩි වෙච්ච මම නෙමෙයි නම් නැගිටින්නේ. ඉතින් මොකද්ද මේ රූපේ ගන්න තියෙන සාරය? බැහැගෙන ඉන්න මොකද්ද තියෙන්නේ? නාජ්ජෝ සායතිෂ්ඨති. ඒ විදියට රූපේ දිහා බැලුවොත් වේදනාව දිහා බැලුවොත් මේ ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේම දිහා මේ විදියට බැලුවොත් ඒ බලන කෙනාට දැන් අපි රූපේ පැත්තෙන් විතරක් කතා කරනවා වේදනා සංඥා සංකාර විඥාන වලට ඔබ මේක ගලප ගන්න. තස්ස රූපං නාබිනන්දති අනාබි වදති අනජ්ජෝ සාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුජ්ජති. රූපේ සතුටෙන් පිළිගන්නේ නැත්තම් සතුටෙන් පිළි අරගෙන කතා කරන්නේ නැත්තම් අපි කියනවට නෙමෙයි Tamangeeme හිත තුලින් රූපේ කතාව දැනගෙන සතුටෙන් පිළි අරගෙන බැසගෙන කතා කරන්නේ නැත්තම් බැසගෙන ඉන්නෙත් නැත්තම් පින්වත්නි උන්වහන්සේ මතක් කරනවා යා රූපේ නන්දි සා නිරුජ්ජති. මහණෙනි එතන රූපය නිරුද්ධ වෙලා යනවා. රූපේ නිරුද්ධයි. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. මහණෙනි නන්දිය නිරුද්ධ වුණොත් අර ආශ්‍රව නිරුද්ධ වුණොත් ඒකටම තමයි උපාදානයේ බැඳීම නිරුද්ධ වුණා කියලා කියන්නේ. මොකද මේ ඉපදෙන්නේ උපාදානයේ නිසානේ. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලානේ කියන්නේ. උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානයේ නිරුද්ධ වෙනකොට මහණෙනි එතන භවය නිරුද්ධයි. භව නිරෝධෝ ජාති නිරෝධා. භවේ නිරුද්ධ වෙච්ච තැනක ජාතියත් නිරුද්ධයි. මේ විදිහට කියලා භාගතුන් වහන්සේ මතක් කරනවා. අයම් භික්කවේ රූපස් සත්තංගමෝ. මහණෙනි මේක තමයි රූපේ නැතිවීම. මේක තමයි රූපේ නැතිවීම. ඒතර මේ සම්මා සමාධිය කියන්නේ මෙන්න මේ ටික දැන ගන්න ස්වභාවයට. ඒතර සමාධිය පාවිච්චි කරන්නේ මෙන්න මේ ටික දැනගන්නයි. ඒතර සමාධිය වඩන හැම කෙනෙක්ම යථාර්ථය අවබෝධ කරන්නේ නැහැ. හැම කෙනෙකුට අවබෝධ කරන්නත් බෑ පින්වත්නි. ඒතර අවබෝධ කරනවා කියන එකයි දැනගන්නවා කියන එකයි දැක ගන්නවා කියන එකයි එකක් නෙමෙයි දෙකක්. දැන ගැනීම සහ දැක ගැනීම කියලා කියන්නේ එකක් කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා බණ අහලා නිවන් දකින්න. බණ අහලා නිවන් දකින්න බෑ පින්වත්නි. අද නම් කොහොමවත් බෑ බණ අහලා නිවන් දකින්න. අද නම් මේ සම්මා සමාධියක උපකාරාර්ථය අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. එතකොට මේක දැන් මම කිව්වට නෙමෙයි. අපගේ ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළාට නෙමෙයි. තමන්ගේම సంతానගත අවබෝධයක් බවට අපි මේකපත් කරගන්න ඕන. තමන්ගේම సంతానගත අවබෝධයක් බවට අපිපත් කරගන්න ඕන. එතකොට මේ අවබෝධයක් බවට පත් කරගත්තාම මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නෙමෙයි අපි දකින්නේ. ඒ අවබෝධය භාගතුන් වහන්සේගේ අවබෝධي සීමාවක් නැහෙනි. ඒ අසීමාන්තික අවබෝධයකින් අපිට දේශනා කළා. ඒකට අපි සුතමේ ඥානයක් විදිහට අපි ඒක දියුණු කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ කිරී අසීමිත ගෞරවයෙන් සුතමේ ඥානයක් විදිහට දියුණු කරගන්නවා. ඒතර මේ දියුණු කරගත්තට මදි. භාවනාමය ඥානෙ උපදින්නේ සම්මා සමාධියත් එක්කයි. සම්මා සමාධියක් නැති තැනක භාවනාමය ඥානයක් උපදින්නේ නැහැ. ඒක මේ සම්මා සමාධියෙන් තමයි තමන්ගේම අවබෝධයක් බවට හදාගන්නේ. කියන්නේ තමන්ගේ හිතින්ම මේ ටික දැක ගන්නවා. කවුරුවත් වෙන කෙනෙක් කිව්වට නෙමෙයි.
තමන්ගේම හිතින් දැක ගන්නවා. එක වෙලාවක චිත්ත ගෘහපතියා නිගණ්ඨනාද පුත්තට හම්බ වෙනවා. චිත්ත ගෘහපතියා නිගණ්ඨනාද පුත්තට හම්බ වෙලා නිගණ්ඨනාද පුත්ත සමග කතා බහක් යෙදෙනවා. චිත්ත ගෘහපතියා කියලා කියන්නේ අනාගාමි කෙනෙක්. පිරිමියෙක් නම් මහණෙනි චිත්ත වගේ වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අනේ පිඬු සිටුවරයා වගේ වෙන්න කිව්වේ නෑ. අනාගාමි ශ්‍රාවකෙක්නි චිත්ත ගෘහපතියා කියන්නේ. චිත්ත වගේ වෙන්න කිව්වේ. දැන් ওই චිත්ත ගෘහපතියාට අනේ මේ සම්පූර්ණ නිගණ්ඨනාද පුත්ත අභිමුඛ වුණාම මුණ ගැහුණාට පස්සේ අනේ පිඬු සිටුවරයා චිත්ත ගෘහපතියා දෙදෙනා අතර යම් සාකච්ඡාවක් ඇති වෙනවා. මොකද්ද සාකච්ඡාව? ඇති වුණ සාකච්ඡාව තමයි චිත්ත ගෘහපතියාත් මේ චිත්ත ගෘහපතියාත් නිගණ්ඨනාද පුත්තත් අතර ඇති වෙනවා. නිගණ්ඨනාද පුත්ත අහනවා ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක්. ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක් කියලා මේ ප්‍රදේශයේ පුරාම කතාවක් පැතිරිලා යනවා. ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විතක්ක ਵਿਚාර නැති ධානයක් දේශනා කරනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට විතක්ක ਵਿਚාර නැති ධානයක් දේශනා කරනවා කියලා මම අහලා තියෙනවා. එතකොට විතක්ක ਵਿਚාර නැති දේශනාවක් ධානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා මම ඕන තරම් අහලා තියෙනවා. ඒ විදිහ එකක් ඔබ විශ්වාස කරනවද? ඔය වගේ කතාවක් ඔබ විශ්වාස කරනවද? දැන් මේ කහන්නේ කාගෙන්ද? අහන්නේ නිගණ්ඨනාද පුත්ත චිත්ත ගෘහපතියාගෙන්. එතකොට චිත්ත ගෘහපතියා කියනවා මම අදහන්නේ නැහැ එහෙම එකක්. විතක්ක ਵਿਚාර නැති ධානයක් දේශනා කරනවා කියලා මං අහන්නේ නැහැ. මම ඒක අදහන්නේ නැහැ කියනවා. මං ඒක විශ්වාස කරන්නෙත් නැහැ කියනවා. එතකොට අර නිගණ්ඨනාද පුත්ත Tamanගේ පිරිස දිහා බලනවා. බල්ලා කියනවා බලලා පොඩි කටේ කොනකින් ඔච්චමට hina වෙනවා. hina වෙලා කියනවා බලන්න ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක් කියන කතාව. ශ්‍රමණ බල හරි ලස්සනයි. ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක් කියන කතාව බලන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේව සරණ ගියා කියලාම කියන එහෙම කීර්තියක් මේ ಭಾರತේ පැතිරිලා යන චිත්ත වගේ කෙනෙක්ම කියනවා ශ්‍රමණ ගෞතමයේ විතක්ක ਵਿਚාර නැති ධානයක් දේශනා කරනවා කියලා විශ්වාස කරන්නේ නැහැ කියලා. අදහන්නේ නැහැ කියලා. එතකොට නිගණ්ඨනාද පුත්තට චිත්ත ගෘහපතියා කියනවා ඔව් මම විශ්වාස කරන්නේ තමයි. මං ඒ වගේ තත්වයක් විශ්වාස කරන්නේ තමයි. හැබැයි මං අදහන්නෙත් නෑ තමයි. හරි ලස්සනයි. හැබැයි මම ඒක අත්දකින්නවා. විශ්වාස කරන්නෙත් නෑ අදහන්නෙත් නෑ. හැබැයි මං මේ தත්ත්වය අත්දකින්නවා. මං ඒක අත්දකින්න தත්ත්වයක්. ඒ කියන්නේ දැන් මේ අවබෝධය මේ අපි කියන දේවල් අත්දකින්න ඕන. එක හාමුදුරු කිව්වට වැඩක් නැහැ. එතකොට ඒ වගේම පින්වත්නි තවත් කෙනෙක් කිව්වට අපිට කිසි තේරුමක් නැහැ මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවේ අපට අනුග්‍රහය තියෙන සුතමේ ඥානයකට විතරයි. එතනින් එහාට භාග්‍යවතුන් වහන්සේට කරලා දෙන්න දෙයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට ඉලක්කෙට මේ සත්‍ය වූ පණිවිඩය පිළිබඳ කතාව මතු කරලා දැක්කුවා. ඉලක්කෙට මතු කරලා දැක්කුවා. එතකොට මේ මතු කරපු ධර්මය අත්දකින්න තියෙන්නේ තමාගේ సంతානය තුලින්. ඒ අත්දකින්න තමයි සම්මා සමාධිය උදව් වෙන්නේ. ඒ අත්දැකීම පිණිස සම්මා සමාධිය උදව් වෙනවා. එතකොට මේ සම්මා සමාධිය කියලා කියන්නේ
බුදුරජාණන් වහන්සේ වදාළේ සම්පූර්ණයෙන්ම මේ ලෝකයම විදර්ශනා කරන නුවණ. එතකොට මේ ලෝකයේම විදර්ශනා කරන නුවණට උපකාරාර්ථය හදලා දෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දකින ස්වභාවය. ඒ දකින ස්වභාවය තමයි සම්මා සමාධිය තුලින් අපි ප්‍රත්‍යක්ෂ කර ගන්නෙ. එතකොට මේ සම්මා සමාධිය උදව් කරන්නේ කුමකටද? සම්මා සමාධිය උදව් කරන්නේ සම්මා දිට්ඨියට. එතකොට සම්මා දිට්ඨිය කියන ස්වභාවය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්ම අවස්ථාව. ඔය සම්මා දිට්ඨික සූත්‍රය, මහා චත්තාරීසක සූත්‍රය වගේ දේශනා බලනකොට, දේශනා අහනකොට, දේශනා කියවනකොට තේරෙනවා සම්මා දිට්ඨිය පිණිස තමයි ඊතුරු අංග ඔක්කොම උදව් කරන්න කියලා. එතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ මාර්ගඵලය. එහෙමත් නැත්නම් අරහත්වය. ඒකේ උච්චතම අවස්ථාව. එතකොට මේ උච්චතම අවස්ථාව වෙච්ච ඒකේ ඉහළම අවධිය වෙච්ච සම්මා දිට්ඨිය පිණිස තමයි විමුක්ති පරිපාචනීය ධර්ම විදියට සම්මා සමාධිය උදව් කරන්නේ. සම්මා සමාධිය කියලා දෙනවා, Tamanට හේතු ගන්නනවා, సంతానගත අවබෝධයක් බවටම ප්‍රත්‍යක්ෂ කරවනවා මේ පංචස්කන්ධ ලෝකේ හට ගැනීම නිරුද්ධ වීම තුල යථාර්ථය. ඒකයි අපි නිතරම කියන්නේ සමාහිතෝ භික්කවේ යථා භූතම් පජානාති. මහණෙනි, සමාහිත වෙච්ච කෙනා විසින් යථාර්ථය අවබෝධ කරනවා. කොහොම කෙනාද යථාර්ථය අවබෝධ කරන්නේ? සමාහිත වෙච්ච කෙනා. එයාට තමයි රූපේ උදේවැය පේන්නේ, වේදනාවේ උදේවැය පේන්නේ, සංඥාවේ උදේවැය පේන්නේ, සංස්කාරයන්ගේ උදේවැය පේන්නේ, විඥානයේ උදේවැය පේන්නේ. එතකොට යථාර්ථය අවබෝධ කරනවා. මේවා සදාතනික ධර්ම නෙවෙයි. මේවා හටගෙන නිරුද්ධ වී යන ධර්ම. නිරන්තරයෙන්ම හටගෙන නිරුද්ධ වී යන ධර්ම. මේවා හටගෙන නිරුද්ධ වෙවි යන ධර්ම. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්ත කෙනෙකුට මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතකොට ඒ සම්මා සමාධිය උදව් කරන්නේ අර සම්මා දිට්ඨිය පිණිස, හරි දැකීම පිණිස. සියල්ලම හටගනී, සියල්ලම නිරුද්ධ වේ කියන නුවණ පිණිස. සම්මා සතිය උදව් කරනවා තව දුරටත් කෙලෙස් ධර්ම හිතේ මෝරන්න නොදී, කාමච්ඡන්දයෙන් බැටකන් නැතුව, ව්‍යාපාදයෙන් බැටකන් නැතුව, ඊට පස්සේ තීන මිද්දෙන් හිත බැටකන්ට නොදී, උද්ධච්ච කුක්කුච්ච වලින් හිතට බැටකන්ට නොදී, විචිකිච්ඡාවෙන් බැටකන්ට නොදී හිත පරිස්සම් කරන්නේ, හිත ප්‍රවේශම් කරන්නේ සම්මා සතියෙන්. සම්මා වායාමයේ උදව් කරනවා මේ ඉපදුනේ නැති සෝතාපන්න නම් වූ තත්වයේ කුසලය උපදව ගන්න. කුසලයේ කිව්වේ ඒකටයි. උපන්නේ නැති නවමහා විදර්ශනා ඥාන උපද්දව ගැනීම පිණිස සම්මා වායාමය උදව් කරනවා. ඒක ඉපදුනේ නැති තත්ත්වයක්. ඒක උපදවා ගැනීම පිණිස උදව් කරනවා. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙකුට එතනින් එහාට යන්න සම්මා වායාමයේ උදව් කරනවා. නූපන් කුසලයක් එයාට තියෙනවා. මොකද්ද තියෙන්නේ? සකදාගාමීම ඉපදිලා නැහැ. ඒක උපද්දව ගන්න උදව් කරනවා. සකදාගාමී ශ්‍රාවකයෙකුට අනාගාමී නම් වූ මගඵලයේ ඉපදිලා නැහැ. එයාට ඒක නූපන් කුසලයක්. ඒක උපද්දව ගන්න සම්මා වායාමයේ උදව් කරනවා. අනාගාමී ශ්‍රාවකයෙකුට අරහත්ත්වය නම් වූ තත්ත්වයේ ඉපදුනේ නැති කුසලයක් අරහත්ත්වයේ උපදවා ගැනීම පිණිස උදව් කරනවා. එතකොට මෙන්න මේ විදියට බලාගෙන යනකොට, මේ විදියට හොඳට විමසලා බලනකොට පින්වත්නි, ඒකාන්ත වශයෙන්ම, ස්ථීර වශයෙන්ම පින්වත්නි,
එයාගේ ජීවිතය තුළ අවබෝධය කරා යනවා. අනෙක් සියලුම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ටිකක් බැහැර ඉඳලා උදව්ව දෙනවා. මූලික පදනමේ හිටයි උදව්ව දෙන්නේ. සම්මා සංකල්පයේ විසින්, සම්මා වාචාව සීලයේ විසින්, සම්මා ආජීවය සීලයට සම්බන්ධයි, සම්මා කම්මන්තයත් සීලයට සම්බන්ධයි. පොදුවේ ගත්තට පස්සේ මේ ඔක්කොම පදනමේ ඉඳලා උදව් කරනවා. හැබැයි කිට්ටුවෙන්ම උදව් කරන විමුක්ති පරිපාචනීය ධර්ම තමයි සම්මා සතියයි, සම්මා සමාධියයි, සම්මා වායාමයයි. ඒ තුල සම්මා දිට්ඨිය ඇති වෙනවා. මේක රේඛීය විදිහටම බලන්නේ නැතුව චක්‍රීය විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය බැලුවොත් ওই විදිහට තමයි අපිට විස්තර කරගන්න වෙන්නේ. තව දුරටත් මේ පිළිබඳ ගැඹුරු නුවණක් හදා ගන්න ඕන. මේක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව කියන කොහොමද මේකෙන් නිවන කරා හිතපත් කරගන්නේ කියලා. ඔය පත් කරගන්න විදිය දැනගන්නවා නම් මහා චත්තාරීසක සූත්‍රයේ වැනි ඊ타ම සම්මාදිට්ඨිය පිළිබඳ ගැඹුරු දේශනා අධ්‍යයනය කරන්නම වෙනවා. ආර්ය අෂ්ටාංගිකේ මාර්ගයෙන් තොර නිවන කියලා එකක් නැහැ. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තමන්ගේ ජීවිතේ නිකන් මඩේ හිටවපු හින්නක් වගේ නම් පින්වත්නි එතනදී නිවනට හිතපත් කර ගන්නත් බෑ. ඒ පත් කර ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් නිකන් එහෙම මෙහෙම පටලවාගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තුල එයාට කවදාවත් එවැනි තත්වයක් අත්දකින්නත් බෑ. එතකොට මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන මේ විපස්සනාව කියන කාරණේ ජීවිතේ විදර්ශනා කරන එක. ඒක බුදු සමයෙන් තොරව ලෝකේ කිසිම ආගමික මතවාදයක හම්බ වෙන්නේ නැති එකක්. ලෝකේ කිසිම දෙයක හම්බ වෙන්නේ නැති එකක්. ප්‍රධාන වශයෙන් පින්වත්නි ඒ ජීවිතය තුළ මේ පුළුවන් තරම් දැන් විදර්ශනා කරනවා කියන්නේ Taman හොඳට හිත සමාහිත කරගෙන මේ ස්කන්ධයන් ටිකම නැවත නැවත මේ මොකද මිදෙනවා කියලා නිවන කියන්නේ පංචස්කන්ධයෙන් මිදෙන එකටයි. නිවන කියන්නේ වෙන දෙයකට නෙමෙයි. නිවන කියන්නේ පංචස්කන්ධයෙන් හිත මුදවා ගන්න එකටයි. ඒතර පංචස්කන්ධයෙන් හිත මුදවා ගන්නවා නම් පංචස්කන්ධය විපස්සනා කරන විධික්‍රම ගණනාවක් හොයා ගන්න පුළුවන්. එතකොට ඔය ඒකේ හරි වැදගත් කොටසක් තමයි අට්ඨාරස විපස්සනාව කියලා අපි කියන්නේ. විපස්සනා භාවනා කළ යුතු ආකාර 18ක් තියෙනවා. නව මහා විදර්ශනාව කියලා තවත් ප්‍රභේදගත වීමක් තියෙනවා. මේ ඔක්කොගේම කතා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ අත්දකින්න විදියයි. මේ හැම එකක්ම දකින්නේ සම්මා සමාධියෙන්. ඒකයි අද මේ දේශනාවේ ප්‍රධාන මාතෘකා පාඨයේ විදියට අපි සම්මා සමාධිය ගැන පාඩයක් මතක් කළේ. මොකද මේ ඔක්කොම දකින්න තියෙන්නේ සම්මා සමාධිය තුලින්. ඒක දකින්න ප්‍රධාන ක්‍රමය තමයි ත්‍රිලක්ෂණය. බුදුදහමේ කේන්ද්‍රීය කියවීමක්. මිනිස්සු දැන් අවධානයක් යොමු කරලා තියෙනවා. නමුත් මේක කේන්ද්‍රීය කියවීමක්, කේන්ද්‍රීය විග්‍රහයක්. මේක බොහෝම වැදගත් අවස්ථාවක් බුද්ධ ශ්‍රාවකයෙකුට. මොකද මේ ත්‍රිලක්ෂණය කියන එක ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් පිට කොහෙවත් ඇත්තේ නෑ. ධර්මයෙන් පිට කිසිම තැනක මේ කාරණේ අත්දකින්න නෑ පින්වත්නි. එතකොට පළවෙනි එක තමයි අර ස්කන්ධයන් ටික අනිත්‍ය වශයෙන් බලනවා. මොකද මේකෙන්නේ නිදහස් වෙන්න තියෙන්නේ. මේ නිවන කියන්නේ මේ ලෝකයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ Tamanගේ ලෝකයෙන් සහ බාහිර ලෝකයෙන් නිදහස් වෙනවා කියන එක. බාහිර ලෝකයේ කියනකොට මේ ග්‍රහතාරකා පෘථුවිය ගස් කොළන් මේ ඔක්කොම ඔලුවට ගන්න එපා. ලෝකය කියන එක ඉස්සලා විසඳ ගන්න. අභ්‍යන්තර ලෝකය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයට හිත නිවනට පත් කර ගන්නවා නම් අභ්‍යන්තර ලෝකයෙන් නිදහස් විය යුතුයි කියලා භාගතුන් වහන්සේ වදාලා. එතකොට හිත නිදහස් කරගන්න කෙනෙක් අභ්‍යන්තර ලෝකයෙන් නිදහස් වෙන්න ඕන නම් එයා රූපයෙන් නිදහස් වෙන්න ඕන, වේදනාවෙන් නිදහස් වෙන්න ඕන, සංඥාවෙන් නිදහස් වෙන්න ඕන, සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්න ඕන, විඥාණයෙන් නිදහස් වෙන්න ඕන. ඒක තමයි අභ්‍යන්තර ලෝකය.
ඒ වගේම නිවනට හිතපත් කරගන්න කෙනා බාහිර ලෝකේනුත් හිත නිදහස් කරගන්න ඕන. මොකද්ද බාහිර ලෝකේ කිව්වේ? ඇසට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. මේක තමයි බාහිර ලෝකය. මේ ඔබේ ලෝකය කියලා කතා කරන්නේ ඔච්චරයි. ඔයිට වඩා ලෝකේ මොකක්වත් තියනවද කියලා කියන්න බලන්න. නෑ. ඉතින් මේ ටිකෙන් නිදහස් වෙනවා නම් Tamanගේ පංචස්කන්ධ ලෝකයෙන් නිදහස් වුණාට පස්සේ එයාට යාගේ හිත විමුක්ත ස්වභාවයට, මිදුණු ස්වභාවයට පත් කරගන්න පුළුවන්. එවැනි මිදීමක් අත්දැකපු ශ්‍රාවකෙක් තවදුරටත් උපතක් කරා යන්නේ නැහැ. තවදුරටත් උපතක් කරා යන්නේ නැහැ. ඒතකොට එයාගේ විදර්ශනා කරන එක්තරා පටිපාටියක් තමයි ඔය මම මුලින් කිව්වේ අට්ඨාරස විපස්සනාව කියලා. 18කට බලනවා. ප්‍රධාන තුන තමයි අනිත්‍ය, අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා කියලා කිව්වේ. එතකොට මේ ප්‍රධාන කාරණා අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා කියන මේ තුනේම විවිධ බෙදීම් විදියට තමයි ඊතුරු කාරණා පින්වත්නි 15ම පෙන්වන්නේ. ඊතුරු කාරණා 15ම මේකෙම විවිධාකාර සියුම් භාවයන් තමයි ධර්මයේ පැහැදිලි වෙන්නේ. දැන් අනිච්චානුපස්සනාව වඩන්නේ දැන් අනිත්‍ය වශයෙන් වඩන්නේ අනිච්චානුපස්සම් භාවින්තෝ නিত্য සංඥම් පජහති. අපිට තියෙනවා මේ ස්කන්ධයන් පිළිබඳ නিত্য සංඥාවක්. මේවා පිළිබඳ නিত্য සංඥාවක් අපිට තියෙනවා. එතකොට මේ නিত্য සංඥාව මේක නිකන් ස්ථිරයි වගේ එකක් අපේ ඔළුවේ වැඩ කරනවා. ඒ ඔළුවේ වැඩ කරන ගතිය නිසාම යා මේ රූපය අනවශ්‍ය විදියට නඩත්තු කරනවා. අනවශ්‍ය විදියට නඩත්තු කරනවා. නමුත් ඒ නඩත්තු කිරීම අස්සේම පේන්නේ අනිත්‍යතාවය. නමුත් මේ මෝඩ මිනිස්යාගේ අවිද්‍යාසගත කල්පනාවට මේ කාරණය පේන්නේ නැහැ. මේක යාට තේරෙන්නේ නැහැ. ඒතර යාට තේරෙන්නේ නැත්තේ එයා තුල පවතින නিত্য සංඥාවක්. මෙන්න මේ නিত্য සංඥාව බැහැර කර ගන්නවා නම් මොකක් හරි මේක දුරු කර ගන්න ඕන කියලා හිතේ අදහසක් තියනවා නම් ඒ නিত্য සංඥාව බැහැර කර ගන්න මිනිසයා විසින් ස්ථීර වශයෙන්ම පින්වත්නි ඒකාන්ත වශයෙන්ම මේ අනිච්චානුපස්සනාවෙන් Tamanගේ ස්කන්ධ ලෝකේ දිහා බලන්න ඕන. Tamanගේ ස්කන්ධ ලෝකේ විතරක් නෙමෙයි බාහිර සවිඥානික කයවල් දිහාත් බලන්න ඕන. හැබැයි එකක් මතක තියාගන්න. අවිඥානික දේවල් දිහා නෙමෙයි. gedara දිහා, කාර් එක දිහා, රත්තරම් බඩු දිහා, සාරි දිහා, අල්මාරි දිහා, ඇඳපුටු මේස දිහා, කුඹුර දිහා, ඉඩම දිහා, පොල්ගස් දිහා බලන්නේ. සවිඥානික කයවල් දිහා විතරයි මේ විදිහට විදර්ශනා කරන්නේ. අජ්ජත් වශයෙන්ුත් බලනවා, ඇතුලේ පංචස්කන්ධ ලෝකයක් බලනවා. බාහිද්ද වශයෙන් බලනවා මේ මගේ දරුවා, මගේ බිරිඳ, මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා. මේ විදිහට පින්වත්නි බාහිර ලෝකයේ පංචස්කන්ධයන් පිළිබඳවත් අපිට නිකන් අපේ මනස තුල නිරන්තරයෙන්ම හැප්පෙන ගතියක් තියෙනවනේ. මම මගේ ආත්මය කියලා පොඩි නිට්ටිය ගතියක් තියෙනවනේ එළිය දේවලුත්. ඒතකොට අජ්ජත් බහිද්ද වශයෙන් දෙපැත්තට බලන්නේ සවිඥානික කයවල් දිහා. එතකොට තමයි යා තුල නিত্য සංඥාව බැහැර වෙලා නැහැ. ඒක තමයි පළවෙනියෙන් කරන්න ඕන. අනිච්චානුපස්සම් භාවින්තෝ නিত্য සංඥම් පජහති. අනිත්‍යානුපස්සනාව අනිත්‍ය වශයෙන් රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානෙ දිහා බලනකොට එයාට තමා තුල නিত্য සංඥාව බැහැර වෙලා යනවා. තමා තුල නিত্য සංඥාව බැහැර වුණාටම මදි. තමන් තුල නিত্য සංඥාව බැහැර වුණාට මදි. මොකද ඕක තමන් තුල බැහැර වෙලා බාහිර සත්ව පුද්ගල භාවයේ ටිකක් මෝරලා වැඩෙන්නත් පුළුවන්. එතකොට බාහිර සත්ව පුද්ගල භාවයේ මෝරලා වැඩෙන එකේ නවත්ත ගන්න බාහිරටත් මේ විදිහටම විපස්සනා කරන්න ඕන. අර සම්මා සමාධිය තුලින් මම මෙහෙමනම් මගේ දරුවත් මෙහෙමයි. මගේ දරුවගේ රූපේටත් ඔය ටික තමයි. මගේ බිරිඳගේ රූපේටත් ඔය ටික තමයි.
මගේ අම්මගේ රූපේටත් ওই ටික තමයි. මගේ තාත්තගේ රූපේටත් ওই ටික තමයි කියලා අර අනිච්චානුපස්සනා වශයෙන් බාහිරටත් බලනකොට එයාට බාහිර ලෝකයේ පිළිබඳ යම් නිත්‍ය සංඥාවක් තිබ්බනම් ඒකත් කඩා වැටෙනවා. එතකොට අනිත්‍ය නම් අනිත්‍යතාවයක් පවතිනවා නම් පින්වත්නි ඒකාන්ත වශයෙන් දුක පවතිනවා කියලා දැක ගන්නවා. අනිත්‍ය නම් ඒක දුකයි. අනිත්‍ය නම් දුකයි. මොකද මේවා හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම විදියටනේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයම අපට පෙන්වා දෙන්නේ. අනිත්‍ය නම් දුකයි. එතකොට යා දුකක් විදියට දකිනවා. දුක්ඛානුපස්සනාව වශයෙන් අනුපස්සනා කරනවා. මොකක්ද අනුපස්සනා කරන්නේ? සවිඥානික කය. කොහේ සවිඥානික කයද? මේ තමා තුල පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ රූපය මොන්න තරම් දුක්ඛ ස්කන්ධයක් ගෙනත් දෙනවද? දුක විදියට දකිනවා. මේ රූපය නිරන්තරයෙන් දුක ගෙනත් දෙනවා. අතපය කැඩුනහම විවිධාකාරයේ ආබාධයන් නැති වුණාම විවිධ ව්‍යාධීන්ටපත් වුණාම මේ රූපය මොන්න සානං මොන්න තරන්නම් දුකක් Taman කරා පමුණුවනවද? දුකෙන්ම පිරිච්ච දුකෙන්ම යට වෙච්ච ලෝකයක් නේද කියලා Tamanගේ රූපය මේ වේදනාව දැන් සැප වේදනාව තුල දුකක් පවතිනවා. මොකද සැප වේදනාව අනිත්‍ය වීමම දුකයි. දුක් වේදනාව තුල කොහොමවත් දුක පවතිනවා. උපේක්ෂා වේදනාව තුල විපරිණාමයේ මත දුක පවතිනවා. එහෙමනම් වේදනාව තුල දුකක් පවතින්නේ. සංඥාව තුල දුක පවතිනවා. සංස්කාරය තුල දුක පවතිනවා. මේවා මේ උදේවැය දකින්න විදිහ අපි මේ දේශනාවෙන් මතක් කළානේ. ඒක දැනගන්න කෙනෙකුට මෙතනින් එහාට මේක දුක්ඛානුපස්සනාව වශයෙන් අනුපස්සනා කරන්න ගොඩාක් අමාරු නෑ පින්වත්නි. ඒතර දුකක් විදියට දකින්නකොට පංචස්කන්ධ ලෝකය දුකක් යන හැඟීම මත පිහිටා එයා හොද්දට සමාධියෙන් ඒක දකිනවා. දුකයි නම් ඒක මම කියලා අල්ලන්න පුළුවන්ද? මගේ කියලා අල්ලන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා අල්ලන්න පුළුවන්ද? අන්න ඒ විදියට බලනකොට මේ පංචස්කන්ධය මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න දෙයක් නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්න දෙයක්වත් නැහැ. ප්‍රපංචකරණයක් කරන්න දෙයක්වත් නැහැ. නිරන්තරයෙන් මේ අනාත්ම ස්වභාවයට අයිති මගේ ආත්මය කියලා කොයි කෑල්ලද ගන්න පුළුවන්. මේ රූපේ ගමුක උදාහරණයක් විදිහට දැන් රූපය විසුරුවනවා. රූපේ විසුරුවලා බලද්දී අපි හිතමුකෝ රූපය 32කටම කොටස් වලට විසුරුවනවා කියලා. දෙතිස් කුණප කොටස් වලටම විසුරුවලා බලනවා. විසුරුවලා දැන් ගොඩ මේසෙක ගහනවා මේ රූපේ තියෙන කොටස් 32ම ගොඩවල් ගහනවා. ගොඩවල් ගහලා පින්වත්නි මේ 32කින් කොයි කොටසටද මම කියන්න පුළුවන්? කොයි කොටසටද මගේ කියලා කියන්න පුළුවන්? මෙන්න මේ කෑල්ලේ මගේ දුව ඉන්නේ. මේ කෑල්ලේ මගේ පුතා ඉන්නේ. මේ කෑල්ලේ තමයි අපේ අම්මා ඉන්නේ කියලා හිම් පුළුවන්ද කියන්න බෑ. මේ ටික එකතු වෙච්ච තැනක මගේ ආත්මය කියලා මං අවිද්‍යා සහගතව ලෝකේ ඇල්ලුවාට සැබෑවටම මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් අල්ලන්න දෙයක් නැහැ. නිරන්තරයෙන්ම අනාත්මයි කියලා අනත්තානුපස්සනාව වශයෙන් අනුපස්සනා කරනවා. එතකොට මේ අනත්තානුපස්සනාව විදිහට දකිනකොට පින්වත්නි ඊට පස්සේ නිබ්බිදානුපස්සනාව වශයෙන් අනුපස්සනා කරනවා. නිබ්බිදානුපස්සනා කියන්නේ කලකිරිය යුතු දෙයක් මේක. රූපය කියන්නේ මේ බොහොම සතුටින් පිළි අරගෙන කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රූපය කියන්නේ කලකිරෙන්න ඕන දෙයක්. රූපය කියන්නේ කලකිරෙන්න ඕන දෙයක්. නිබ්බිදානුපස්සනා. වේදනාව කියන්නේ කලකිරෙන්න ඕන දෙයක්. වේදනාව කලකිරෙන්න ඕනේ ඇයි? නිරන්තරයෙන් වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා. සැප වේදනාව ස්ථීරව දිගට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. සැප වේදනාව නිරන්තරයෙන්ම නිරතුරුවම හටගෙන නිරුද්ධ වී යනවා කියලා ඒ සැප වේදනාවත් දුක් වේදනාවත් අදුක්කම සුඛ වේදනාවත් පිළිබඳ කලකිරිය යුතු දෙයක් විදිහට දකිනවා.
සංඥාවත් මේ සංඥාවත් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් පහළ වෙන මේ සංඥාවන් නිරන්තරයෙන් හට ගන්නවා, නිරන්තරයෙන් නිවි යනවා, නිරුද්ධ වෙවි යනවා කියලා දකිනවා. කලකිරෙන්න ඕන දෙයක්. අපි හිතුවා මේක එක දිගට පවතිනවා කියලා. නමුත් මේ ලෝකේ එක දිගට පවතින්නේ නැහැ. ඊට පස්සේ සංකාර රූප සංචේතන රූප දකින්නකොට රූපේ මුල් කරගෙන Tamanගේ හිතේ සිතුවිලි ජනිත වෙනවා නම් ඒ ජනිත වෙන සිතුවිලිත් නිරන්තරයෙන්ම හටගෙන නිරන්තරයෙන්ම නිරුද්ධ වෙවි යනවා. නිරතුරුව නිරුද්ධ වෙවි යනවා. මේ සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙලා යනවා නේද? සියල්ල තුල යථාර්ථය මේක නේද කියලා පින්වත්නි කලකිරිය යුතු විදියට යා පංචස්කන්ධයේ දිහා බලනවා. පංචස්කන්ධ ලෝකයේ දෙස කලකිරෙන්න අවශ්‍ය දෙයක් විදියට තමයි මේ ශ්‍රාවකයා දකින්නේ. ඊළඟට පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් දකින්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විරාගානුපස්සන නොඇලිය යුතු දෙයක් විදියට දකිනවා. නිරෝධානුපස්සන නිරුද්ධ වී යන දෙයක් විදියට දකිනවා. පටිනිස්සග්ගානුපස්සන අත හැරලා දාන්න ඕන දෙයක් විදියට දකිනවා. මේ විදියට අනුපස්සනා කරනවා සම්මා සමාධිය තුල වාසය කරමින්. ඒතර මේ විදියට දකිනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා එතනින් එහාට ඒ ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය මේ ස්කන්ධ ලෝකය කායානුපස්සනා වශයෙන් අනුපස්සනා කරනවා. එතකොට තමයි අර ඝන සංඥාව දුරු වෙලා යන්නේ. බෙද බෙදා බලනවා. රූපේ බෙද බෙද බලනවා. එතකොට යාට තේරෙනවා මේක ඝන දැන් දැන් අපි තුන් මේ ඉස්සරහා මේසයක් තියෙනවනේ. මේ මේසේ කෑලි වලට කැපුවාට පස්සේ මේසේ කියලා කොයි කෑල්ලටද කියන්න පුළුවන්. ලී කෑලි ටිකක් එතන තියෙන. අන්න ඒ වගේ විදියට බෙද බෙද බලනවා. එතකොට අර ඝන සංඥාවක් මේසේ කියලා ඝන සංඥාවක් තියෙනවා. ඒක දුරු වෙලා යනවා. සත්වයා පුද්ගලයා වශයෙන් අපි තුල පවතින ඝන සංඥාවක් තියෙනවනේ. ඒක දුරු වෙලා යනවා. ඊට පස්සේ වායානුපස්සනා භාවෙන්තෝ ආයූහනම් පජහති. පින්වත්නි අජ්ජත්තික බාහිර ආයතන තුල වැය වෙන පැත්තම බලනවා, නිරුද්ධ වෙන පැත්තම බලනවා. එතකොට පින්වත්නි රැස් කරන්න හිතෙන්නේ අතහැරිලම යනවා. ආයූහනම් පජහති. රැස් කරන ගතියක් තියෙනවා නම් ඒක අතහැරිලා යනවා. ඇත්තටම මෙතනදීම යම් කෙනෙකුට නිවනට හිතපත් කරගන්නත් පුළුවන්. මම මේ හකුලුවලා කියන්නේ දේශනාව හමාර කරන්න ඕන නිසා. ඊළඟට එතනම යා ඊට පස්සේ තව දුරට දැන් මෙච්චර දුරට යන්න ඕනේ නැහැ. ඇත්තටම සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට අර සප්තානුපස්සනාව තුළම අරහත්ත්වයටමපත් වෙන්න පුළුවන්. නමුත් එතනදිත් එයාට මේ සියුම් අවබෝධය කරා යන්න බැරි වුණොත් එතනින් එහාට යනවා. විපරිණාමානුපස්සනම් භාවෙන්තෝ. ඊට පස්සේ යා විපරිණාමයටපත් වෙන දෙයක්. අනිත්‍ය නම් දුක් නම් නිරන්තරයෙන් අනාත්ම නම් නිරන්තරයෙන් විපරිණාමයටපත් වෙන දෙයක්. මේ සියලුම සජීවී ස්වභාවයෙන් පවතින සවිඥානික සියලු දේවල් නිරන්තරයෙන් විපරිණාමයටපත් වෙනවා කියලා විපරිණාමානුපස්සනාවම දිග්ගටම මානසිකාර කරනවා. මෙතනදිත් නිවනට හිතපත් කරගන්න පුළුවන්. වැදගත්ම දෙයක් තමයි අනිමිත්තානුපස්සම් භාවෙන්තෝ නිමිත්තං පජහති. අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ. අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ කියලා කියන්නේ පින්වත්නි තමන්ගේ හිතේ සටහන් වශයෙන් අපිට වැටහෙන ගතියක් තියෙනවා. ඒකට කියනවා නිමිති කියලා. දැන් අත කිව්වොත් S2 පියාගෙන අත කියන නිමිත්ත අපිට සිහි කරගන්න පුළුවන්. ගැහැණියෙක්, පිරිමියෙක්, ගෙයක්, කාර් එකක් මේ විදිහට S2 පියාගෙන නිමිත්ත අපිට සිහි කරගන්න පුළුවන්. නිමිත්ත හිතට වැටහෙනවා. නිමිති වශයෙන් අපේ මනසේ හිටලා තියෙනවා පින්වත්නි හිතේ. එතකොට මේ නිමිති වශයෙන් හිටලා තියෙන ස්වභාවය තුල මේ අනිමිත්තානුපස්සනාව වැඩුවොත් නිමිති වශයෙන් ගන්න මේක කිසි දෙයක් නැහැ කියලා මානසිකාරය කළොත් එතනම ඒ ශ්‍රාවකයාගේ දුක නිවිලා යන්න පටන් ගන්නවා පින්වත්නි. එතනම නිමෙනවා.
එතකොට මේ නිමිත්ත නොවැටහි යනකොට පින්වත්නි තමන්ගේ හිතට තමන්ගේ කය පවා නොපෙනී යනවා. පෙන පිඬක් අල්ලන්න බෑ වගේ නිමිත්තක් වශයෙන් මේක කොහෙද අල්ලන්න තියෙන්නේ? මොකද්ද අල්ලන්න තියෙන්නේ කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම සෝතාපන්න වුණත් අනිමිත්තානුපස්සනාව වැඩි වෙන්නේ නැත්නම් එයාට අරහත්ත්වයටපත් වෙන්න බෑ. එතනින් එහාට අපනිහිතානුපස්සින් භාවෙන්තෝ පනිදින් පජහති අපනිහිතානුපස්සින් භාවෙන්තෝ. පින්වත්නි මේ හිතේ තියෙනවා සතුටින් ප්‍රාර්ථනා කරන ගතියක්. රූපේ ප්‍රාර්ථනා කරනවා, වේදනාව ප්‍රාර්ථනා කරනවා, සංඥාව ප්‍රාර්ථනා කරනවා, සංස්කාර ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට අපේ හිතේ ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා. භවයේ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ සතුටින් ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා නම් ඒ පණිදිය අපනිහිතානුපස්සනාව මොනවද මේකේ ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යනවා නම් අවිද්‍යාව නිසාමයි ප්‍රාර්ථනා කරන්නේ. අවිද්‍යාව දුරු කරගන්න තැනක ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. බිය විය යුතු දෙයක්. භවයේ ප්‍රාර්ථනා කිරීමක් පේන මානෙකවත් නැතුව සම්පූර්ණයෙන් මොහොතක්වත් රූප ලෝකේවත් අරූප ලෝකේවත් දිව්‍ය ලෝකේවත් කොහෙවත් ප්‍රාර්ථනා කළ යුතු දෙයක් නැහැ කියලා අපනිහිතානුපස්සනාව භාවිතා කරද්දී හොඳට හිතෙන් සමාධියෙන් දකිද්දි එතනම යා නිවෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ශුඤ්ඤතානුපස්සින් භාවෙන්තෝ. ශුඤ්ඤතානුපස්සනාව යම් ශ්‍රාවකෙක් වැඩුවොත් ඒ ශුඤ්ඤතානුපස්සනාව වඩාගෙන ඉස්සරහට යනකොට ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුල ඒ ශුඤ්ඤතානුපස්සනාව ඉස්සරහට වඩනකොට ඒ ශුඤ්ඤතානුපස්සනාව වඩාගෙන යනකොට අත්තාබිනිවේසං පජහති. අත්තාබිනිවේසං පජහති. මේ ආත්මය කියලා බැසගෙන ඉන්න ගතියක් තියෙනවා අපේ. ඒකට බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් මේ විදිහටම මුලින් සප්තානුපස්සනාවත් කරලා කොහොමද සප්තානුපස්සනාව කළේ? සප්තානුපස්සනාව පින්වත්නි අපි කළේ අනිත්‍ය වශයෙන් අනිච්චානුපස්සනා, දුක් වශයෙන් දුක්ඛානුපස්සනා, අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා අනාත්ම වශයෙන්, නිබ්බිදානුපස්සනා කල්කිරිය යුතු දෙයක් වශයෙන්, විරාගානුපස්සනා නොඇලිය යුතු දෙයක් වශයෙන් ස්කන්ධයන් නිරන්තරයෙන්ම නොඇලිය යුතු දෙයක්. මේක නම් මොහොතක්වත් ඇලෙන්න හොඳ දෙයක් නෙමෙයි කියලා නොඇලිය යුතු දෙයක් වශයෙන්, නිරෝධානුපස්සනා නිරන්තරයෙන්ම නිරුද්ධ වෙවි යන දෙයක් වශයෙන් හටගත්තට වඩා වැඩි වේගයකින් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පින්වත්නි හට ගැනීමේ ධාරිතාවයට වඩා නිරුද්ධ වීමේ ධාරිතාවය වැඩි. හට ගන්නවට වඩා වේගයෙන් ලෝකේ නිරුද්ධ වෙලා යනවා. එතකොට නිරුද්ධ වීමේ ධාරිතාවය වැඩි. දැන් ඒකට හරි ලස්සනම උපමාව තමයි දැන් හොඳට වහින වෙලාවක වහිනකොට වතුර වැටෙනවනේ. වතුර වැටෙනකොට පින්වත්නි ඒ වතුර වැටෙන තැන දිය බුබුලු හට ගන්නවා නේද? දිය බුබුලු හට ගන්නකොට හොඳට බලන්න ඒ දිය බුබුලු හට ගන්නකොට දිය බුබුල මතුවලා ඇවිල්ලා එක පාරමයි නිරුද්ධ වෙලා යන්නේ. ඒක හොඳ උදාහරණයක්. මේ නිරෝධානුපස්සනාව භාවනාවෙන් දකිනකොට Tamanගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේම නිරන්තරයෙන් නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන්. නමුත් ඒක වඩන්නේ නැති කෙනෙකුට ඒ ස්වභාවයේ තේරුම් ගන්න හොඳ අවස්ථාවක් තමයි පින්වත්නි ඊටාම ඉක්මනින් හට ගන්නවට වඩා වැඩි වේගයකින් මේ මුළු ලෝකයම නිරුද්ධ වෙලා යනවා. මොන ලෝකයේද? Tamanගේ පංචස්කන්ධ ලෝකය. හටගත්තට වඩා වැඩි වේගයක්, උද්වේගයක් තියෙනවා නිරෝධයට. ඊටාම වේගයකින් නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ නිරුද්ධ වෙන වේගයේ දකින්නකොට ඒක නිරෝධයේ පැත්තෙන්ම බලනකොට පටිනිස්සග්ගානුපස්සනා සියල්ලම අතහැරලා දාන්න හිතෙනවා. ඒ කියන්නේ රූපයත් අතහරිනවා, වේදනාවත් අතහරිනවා, සංඥාවත් අතහරිනවා, සංස්කාරයත් අතහරිනවා, විඥානයත් අතහරිනවා.
අන්තිමටම ධානයක් උපන්නොත් මේ භාවනාව තුළදී මේ වෙනකොට ධානයක් ඉපදිලා තියෙන්න ඕනනේ. එතකොට ඒ ධානයත් අතහරිනවා. දැන් ඇත්තටම මෙතනදී තව ලස්සන දෙයක් තියෙනවා. ගොඩක් දෙනෙක් දන්නේ නැති පටිනිස්සග්ගානුපස්සනාවේදී නිවනත් අතහරින්න ඕන පින්වත්. නිවනත් අතහැරලා දානවා. නිවන් දකින්න තියෙන ආසාවක් කැමැත්තක් තිබ්බනම් ඒ ආසාවත් අතහැරලා දැම්මොත් තමයි යාගේ හිත නිවනටපත් වෙන්නේ. මෙතන ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ ඒ කාරණේ. පටිනිස්සග්ගානුපස්සන කියන්නේ සියල්ලම අතහැරලා දානවා. ඒ සියල්ලම අතහැරලා දානකොට සියල්ලම අතහැරලා දාපු තැනක තමයි නිවනට හිතපත් වෙන්නේ. එතකොට සියල්ලම අතහරිනවා නිවනත් අතහරිනවා. එතකොට මේකේ හරි වාසියක් වෙනවා. උපක්‍රමශීලී දෙයක් මෙතන තියෙනවා. අපේ හිත මායයට පේනවා. අපේ හිත දිහා මායයට බලන්න පුළුවන්. මේ වගේ බරපතල තැනක මාරපාක්ෂික උවදුරු තියෙනවා. මේ වගේ ඉහළට භාවනාවක් දියුණු කරගෙන යනකොට මාරපාක්ෂික උවදුරු වේගයෙන් ගලාගෙන එනවා. දැන් මේ නිවනත් අතහැරලා දානකොට මායයට ඒ අතහැරපු බවත් පේනවා. අන්න ඒ වෙලාවේ පටිනිස්සග්ගානුපස්සනාව වඩනකොට මායයා ඒ ශ්‍රාවකයා අතහැරලා දානවා. ඇයි නිවනත් අතහැරලානේ. ඒ නිසා මේ පටිනිස්සග්ගානුපස්සනාව නිවන කරා යන ශ්‍රාවකෙක් නිවනට හිත නැඹුරු කරගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඒකාන්ත වශයෙන් පින්වත්නි මේක වඩන එක හොඳයි. එතකොට සම්මයක් ප්‍රයෝගයක් උපක්‍රමයක් විදියට මායයා ඒ හිත අතහැරලා දානවා. ඒ අතහැරීම තුල තමයි යාට නිවනට හිතපත් කරගන්න පහසු වෙන්නේ. ඒතර ඔය ටික වඩාගෙන යනකොට අපි එතනින් එහාට අපි කිව්වා සම්පූර්ණ කායානුපස්සනාව. දැන් ඔතනදී මේ ඒ පුද්ගලයාට ඒකාන්ත වශයෙන් අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් නිසා යාට බැරි වුණා කියමුකෝ. එතකොට යා එතනම ආයෙත් ඊළඟ පියවර විදියට කායානුපස්සනාව වඩන්න ඕන. ඇයි? කායානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති. අර ඝන සංඥාව කියලා එකක් තියෙනවා. මගේ දුව, මගේ පුතා, මගේ රූපේ, මගේ කය මේ විදියට මම කියා අපි මේ අල්ලගත්ත ඝන සංඥාවක් තියෙනවා. මේ ඝන සංඥාව දුරු කරගන්නවා. මේ රූප වේදනා සංඥා සංකාරවල අපි තුල පවත්වන ඝන සංඥාව දුරු කරගන්නවා. එතකොට මේ ඝන සංඥාව දුරු කරගන්නවා නම් දැන් මේ ඝන සංඥාව දුරු කරගන්න කෙනා කායානුපස්සනාව වඩන්න ඕන. බලන්න හැම කායානුපස්සනා භාවනාවකම මේ රූපේ බෙද පෙන්වන්නේ. ධාතු 6කට බෙදනවා. නවසී වතික කියලා අවදි 9කට බෙදනවා. ඊට පස්සේ දෙතිස් කුණප කොටස් සම්බන්ධ භාවනා කරද්දී 32කට බෙදෙනවා. ධාතු මනසිකාරයේදී පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු 4කට බෙදලා වඩනවා. එතකොට අර මම කියලා අල්ලගෙන තිබ්බ ඝන සංඥාවක් තිබ්බනම් බලාගෙන ඉද්දී ඒ ඝන සංඥාව කැඩිලා යනවා. ඔන්න ඒක 8 වෙනි පියවර විදියට එයා අත්දකින්න ඕන. එතනදිත් ඒ අවස්ථාවේදීත් එයාට හිත විමුක්ත ස්වභාවයකටපත් වෙන්න බැරි වුණොත් එතනදී පින්වත්නි වායානුපස්සනා භාවෙන්තෝ වායානුපස්සනාව භාවිතා කරන්න ඕන. වායානුපස්සනාව භාවිතා කරනකොට ආයුහනම් පජහති. අර අපි ඉස්සලා කිව්වේ රැස් කිරීමේ ගතියක් තියෙනවා නම්, මේ රැස් කරන ගතියක් තියෙනවා නම් ආජ්ජත්තික බාහිර සියලු දේවල් සියලුම ලෝකයේ ඇති වෙලා නැති වෙලා යනවා. රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ රූපේ දකින්න හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ රූපේ දැනගන්න ඒ හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ හිත දැනගන්න අර ඒ හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. මේ විදිහට හිත 4ක් 5ක් 6ක් පිටිපස්සට බලන්න. ඒ කියන්නේ රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ රූපේ දැනගන්න හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒක දැනගන්න හිතත් ඇති වෙලා නැති වෙලා යනවා කියලා සියුම්ම පිටිපස්සට බලනවා. ඒ වෙලාවට පින්වත්නි හිස් බවක් දැනෙනවා. හිස් බවක් දැනෙනවා. ඒ හිස් බව කොයිතරම් දැනෙනවද කියනවා නම් ඒ සියලු මේ සංස්කාර ධර්මයන් හිතේ පතිත වෙන්නේ නැහැ ඒ කාලය තුල. සංස්කාර ධර්මයන් හිතේ පතිත වෙන්නේ නැහැ ඒ අවස්ථාව තුල. සංස්කාරයන් නැති නොවි සංසාරෙට රැස් වෙන්නේ නැහැ ඒ කාලය තුල. අන්න ඒකයි මෙතන කිව්වේ ආයූහනම් පජහති.
වයානුපස්සම් භාවෙන්තෝ ආයුහනම් පජාති රැස්සින්නේ නැහැ. මොකද රැස් කිරීම කියන එක වෙන්නේ හිතට සංස්කාර ධර්මයන් ගලනකොට. දැන් මෙතන ගලන්නේ නැහැ සංස්කාර. හිත බොහොම ශාන්ත ප්‍රණීත ස්වභාවයට පත් වෙලා මේක තමයි ස්ථාවර කරගන්න ඕනේ. මේ දැන් ස්ථාවර නැහැ මොකද නැගිට ගමන් භාවනාවෙන් ඉවරයි. ආයෙත් සංස්කාර ගලනවා. හැබැයි වායානුපස්සනාවෙන් ඇති වෙලා නැති වෙලා යන විදිය Tamanගේ ලෝකයක් බාහිර ලෝකයක් දකින්නකොට රැස් කරන ගතියක් තියෙනවා නම් ඒක අතහැරිලා යනවා. එතකොට එතනින් එයාට අනිවාර්යෙන් හිත විමුක්තියටපත් කරගන්න පුළුවන්. එතනත් බැරි වුණා කියමුකෝ කමන්නේ. එතනත් බැරි වුණා කියමුකෝ. ඊළඟට එයා විපරිණාමානුපස්සනාව වඩනවා. 10 වෙනි අවධිය විදියට. විපරිණාමානුපස්සනාව වඩනකොට පින්වත්නි නිරන්තරයෙන් අනිත්‍යයට යාම නිසාම වෙනස් වෙනවා. රූපයත් වෙනස් වෙනවා. ඉතින් මේක අතීතයටත් බලන්න පුළුවන් අනාගතයටත් බලන්න පුළුවන්. මේක යාට විහිදුව විසුරුව බලන්න පුළුවන්. කුඩා කාලේ තිබ්බ රූපේට දැන් මොකද්ද උනේ? නිරන්තරයෙන් විපරිණාමයටපත් වුණා. එකපාර වුණාද? නෑ. මොහොතක් ගානේ ක්ෂණයක් ගානේ සියල්ලම විපරිණාම. එතකොට මේ විදියට දකින්නකොට පින්වත්නි එයාට මේ රූප කලාප බිඳි යන විදිය පේනවා. වාඩි වෙච්ච මම නෙමෙයි නැගිටින්නේ. එකම ගඟක් දෙවතාවක් දකින්න බෑ වගේ. එකම ගඟකින් දෙවතාවක් මිනිහෙකුට නාන්න බෑ වගේ. ඒ ගඟත් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒ බැහැපු මිනිහත් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේ විදියට විපරිණාමානුපස්සනාවෙන් පින්වත්නි මේ රූප කලාප බිඳි යන විදිය වේදනාව නිරන්තරයෙන්ම ක්ෂණයක් ගානේ හටගෙන නිරුද්ධ වෙන විදිය මේ සියල්ල දකින්න පුළුවන්. එතනින් පස්සේ තමයි ඉතින් බොහොම ප්‍රබල අවස්ථාවක් අර අනිමිත්තානුපස්සනාව අපි කියපු අනිමිත්තානුපස්සනාව හොඳට වඩාගෙන ඉස්සරහට යනවා. ඒක ගැන අපි යම් අදහසක් මතක් කළා. අප්පනිහිතාන මේක මේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්තානුපස්සනාවෙම සියුම් භාවයන් මේ. ඊළඟට අප්පනිහිතානුපස්සින් භාවෙන්තෝ පනිදින් පජාති ඒක ගැනත් අපි කිව්වා මුලින්. මේක බොහෝම වැදගත් දෙයක් තමයි. මෙන්න මේක අත්දැක්කේ නැත්නම් සෝතාපන්න වෙන්නවත් බෑ. හැබැයි මේක මුලිනුත් අත්දකින්නවා. නමුත් ඒක තවත් සියුම්මයි මේ අත්දකින්නේ. ශුඤ්ඤතානුපස්සින් භාවෙන්තෝ අත්තාබි නිවේසම් පජහති. අබිනිවෙස් කරන ගතියක් මේ හිතේ තියෙනවා. ආත්මී කියලා බැසගෙන ඉන්න ගතියක් මේ හිතේ තියෙනවා. ශුඤ්ඤතානුපස්සින් භාවෙන්තෝ පින්වත්නි අපිට මේ ශූන්‍යතාවයේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි මේසා දීර්ඝ කාලයක් සංසාරේ ඇවිදින්නේ. හරියට පැණිහැලියකට වැටිච්ච ඇඹලෙක් වගේ පින්වත්නි මේ රූපේට ඇලිලා රූපේට බැඳිලා රූපයෙන්ම මුසපත් වෙලා වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ලෝකයට ඇලිලා බැඳිලා මේ වගේම මුසපත් වෙලා අපේ ජීවිතේ ගෙවෙන්නේ මේක ශූන්‍යයි වශයෙන් අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. ඇසත් ශූන්‍යයි. බාහිර ලෝකෙත් ඊට පස්සේ අපි ශූන්‍යතාවය දකින්න. ඇසත් ශූන්‍යයි, රූපයත් ශූන්‍යයි, චක්කු විඥානයත් ශූන්‍යයි, චක්කු සම්පස්සයත් ශූන්‍යයි, චක්කු සම්පස්සජා වේදනාවත් ශූන්‍යයි, සියල්ලම ශූන්‍යයි, සියල්ලම ශූන්‍යයි නම් මොකද්ද පින්වත්නි අල්ලන්න තියෙන්නේ? මොකක්ද අල්ලන්න තියෙන්නේ? අල්ලන්න දෙයක් නැහැ. ඒතර මේ විදියට දකින්නකොට සෝවාන් මේ ඇත්තටම සෝතාපන්න වෙච්ච කෙනෙක් පවා ශුන්‍යතානුපස්සනාව වඩන්න ඕන. මොකද සෝවාන් වෙච්ච කෙනෙකුටත් මම වෙමි කියන අස්මිමානියක් තියෙනවනේ. ඕලාරික විදියට නෑ. නමුත් අස්මිමානයක් යාට තියෙනවනේ. එතකොට අස්මිමානිය කියන එක තියෙන නිසා ශුන්‍යතානුපස්සනාව අනිවාර්යයෙන්ම වඩන්න ඕන. ඒ ශුන්‍යතානුපස්සනාව වඩනකොට අත්තාබිනිවේසං හරියට මම මේ සම්පූර්ණයෙන් බැසගෙන ඉන්න ගතියක් ආත්ම වශයෙන් තියෙනවනේ ඒක ආයින් වෙලා යනවා. අදිපඤ්ඤාපස්සම් භාවෙන්තෝ සාරදාබිනිවේසම් පජහති. අදිප්‍රඥාවෙන් ඒ කියන්නේ විනිවිද යන ප්‍රඥාවෙන් මේ දිහා බලනවා. Tamanගේ පංචස්කන්ධ පිළිබඳ ආයතන පිළිබඳ ධාතු පිළිබඳ විනිවිද යන ප්‍රඥාවකින් එයා දකිනවා. විනිවිද යන ප්‍රඥාවකින් දැනගන්නකොට ඒ ශ්‍රාවකයා තුල සම්පූර්ණයෙන් අදිපඤ්ඤාපස්සම් භාවෙන්තු අදිප්‍රඥාවෙන් මේක දකිනවා. ඒ අදිප්‍රඥාවෙන් විනිවිද යන ප්‍රඥාවෙන් දකිනවා. මෙතන සංස්කාර ගොඩක් නාම රූප ධර්ම ගොඩක් ඇති වෙලා නැති වෙලා යනවා. හැර මෙතන කිසිම දෙයක් නැහැ කියලා දකිනවා. සාරයක් වශයෙන් ගත්ත දෙයක් තියෙනවා නම් ඒ සරුසාර වශයෙන් අල්ලපු දේ එතන බැහැර වෙලා යනවා.
අදි ප්‍රඥාවෙන් දකිනකොට ගැහණියෙක් පිරිමියෙක් කියලා සිතුවිල්ලක් මේක නිකන් හැඟීමක් විතරයි. මෙතන කොහෙද සම්පූර්ණයෙන් ගැහණියෙක් පිරිමියෙක් කියලා අල්ලන්න පුළුවන්කමක් තියෙන්නේ කියලා මේ සියල්ල විශ්ව සමතාවයක් විදියට ධාතු සමவாயයක් විදියට සකස් වෙච්ච දෙයක් විදියට අදි ප්‍රඥාවෙන් දකිනවා. ආදීනවානුපස්සම් භාවෙන්තෝ ආලයාබිනිවේසම් පජහති. පින්වත්නි මේ වගේ ආදීනවෙම දකින්න රූපේ ආදීනවෙම දකින්නවා. වේදනාවේ ආදීනවෙම දකින්නවා. මේ වේදනාව නිරන්තරයෙන් දුක ගෙනත් දෙනවා. පංචස්කන්ධේ නිරන්තරයෙන් දුක ගෙනත් දෙනවා. මේ විදිහට දකින්නකොට පින්වත්නි එතනදී මේ ආදීනව දකින්නකොට ඒ ආදීනව දකින්න තැනක් පින්වත්නි ආලයාබිනිවේසං ආලයක් තිබ්බනම් ඇලුම් කිරීමක් තිබ්බනම් ඒක දුරු වෙලා යනවා. යථා භූතානුපස්සින් භාවෙන්තෝ සම්මෝහාබිනිවේසං පජහති. යථා භූත ඥානෙන් සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙනවා කියලා දැනගන්නකොට, ඒ කියන්නේ පංචස්කන්ධ ලෝකේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා යථා භූත ඥානෙන් දැනගන්නකොට ඒක ඇති වෙන්නේ සම්මා සමාධිය නිසානේ. ඒ විදිහට දකින්නකොට මුලාවක් තිබ්බනම් සම්මෝහාබිනිවේසං පජහති. මේ සියල්ල තුලම සංස්කාර ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්නකොට පින්වත්නි මුලා වෙච්ච ගතියක් තියෙනවා නම් ඒක අයින් වෙලා යනවා. පටිසංකානුපස්සම් භාවෙන්තෝ අපටිසන්තම් පජහති. පින්වත්නි එයාට තේරෙනවා නිවන පිණිස මෙයමයි එකම ක්‍රමය. ස්ථීර වශයෙන්ම සෝවාන් වෙනවා නම් සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕන. නාම රූප නිරෝධය අත්දකින්න ඕන. දුක්ඛානුපස්සනාවෙන් නිවන් දකින්න බෑ පින්වත්නි. ඒකාන්ත වශයෙන් අනත්තානුපස්සනාව මත පදනම් වෙලයි නිවන අවබෝධ කරන්න තියෙන්නේ. සම්පූර්ණයෙන් පටිසංකානුපස්සම් භාවෙන්තෝ සම්පූර්ණ නිවන පිණිස මේ එකම ක්‍රමයේ විදියට Tamanගේම හදවතින් දකිමින් එයාගේ හිත සම්පූර්ණ කෙලෙසුන්ගින් නිදහස් කරගන්න එයාට අවස්ථාව ලැබෙනවා. වෙන මගක් නෑ. මෙයමයි එකම මග. ඒ කායනෝ මග්ගෝ කියන එක Tamanගේම හිතින් පැහැදිලිව දකිනවා. ඊළඟට විවට්ටානුපස්සම් භාවෙන්තෝ සංයෝගාබිනිවේසං පජහති. වෘතාකාරව විවට්ටානුපස්සම් භාවෙන්තෝ පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ සංයෝජන බැමි ටික ලියා ගන්නවා නම් මේ ජාලය අවබෝධ කරන්න ඕන. වෘතාකාරව හේතුඵල සහිතව ඇති වෙන මේ ජාලය අවබෝධ කරගත්තට පස්සේ ආගේ සංයෝජන බැමි ටික ලිහෙන්න පටන් ගන්නවා. බුරුල් වෙනවා, ලිහිලා යනවා. දැන් මේ කියන ක්‍රමයට ක්‍රමානුකූලව යම් කෙනෙකුට හිත දියුණු කරගෙන විමුක්තියට හිතපත් කරගන්න පුළුවන්. මේ විදියට විවිධාකාර මේකට එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. නමුත් මේ විදියට අපි මේ පැහැදිලි කරපු 18 ආකාරයකින් මේක දැක්කොත් ඒකාන්ත වශයෙන් හිත විසංකාරගත කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒකට සම්මා සමාධිය අවශ්‍යමයි, අත්‍යවශ්‍යමයි. ඒක නැතුව කාට හරි පුළුවන් කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය වෙන්න බෑ. අද නම් සම්මා සමාධිය අවශ්‍යමයි. සම්මා සමාධිය නැති කෙනෙකුට විසංකාරගත කරගන්න බෑ. කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න බෑ. බඹසර නිමා කරගන්න බෑ. කෙලෙස් නිරුද්ධ කරලා සම්පූර්ණයෙන්ම මාසයක් වැඩ කරලා පඩිය බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ දුක හමාර කරගන්න තැනකට නිවනට හිතපත් කර ගැනීමට යාට පුළුවන්කමක් නැහැ. මේ විදියට කරාට පස්සේ යාට කරන්න දෙයක්වත් නැහැ. ඒකයි මම කිව්වේ මාසයක් වැඩ කරලා පඩිය බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ මරණය බලාපොරොත්තුෙන් ඉන්නවා හැර යාට කරන්න දෙයක්වත් නැහැ. හැම දිනාටම දෙහෝරාවක් පුරා සිද්ධ කරපු මේ ධර්මානුශාසනාව නිවන් පිණිසම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.